අපදරුවෝ right මට help කරන්න ඕන දෙතුන් දෙනෙක් කියවන්න. හරිද මේක? right මේ electrochemical cells ඔසඳ කියවන්න පටන් ගමුද? ඔසඳ කියවන්න පටන් ගමුද? Okay, sir. right electrochemical cells. Electrochemical cells. In electrochemical cells, chemical energy is converted into electrical energy. highlight කරන්න electrochemical cells වලින් තමයි මේ chemical energy convert කරගන්නේ electricity වලට. එතකොට ළමයි ඔය electrochemical cells જાතියක් තමයි ඇත්තටම ඕගොල්ලෝ ඔය කතා කරන dry cells එහෙනම්. right ඕගොල්ලෝ කතා කරන්නේ dry cells batteries කියලා කියන්නේ. batteries නෙමෙයි ඇත්තටම මේවා dry cells ගොඩක connection එකට තමයි battery එකක් කියන්නේ. ඔය dry cells කියන්නේ electrochemical cells. ඒ කියන්නේ පුතාලා ඕවාස electrochemical reaction එකක් වෙලා chemical reaction එකකින් electricity produce කරනවා. හරිනේ? chemical reaction එකක් වෙනවා ඒ cells අස්සේ. ඔය chemical reaction එකකින් ඔයාලට electricity produce කරන දෙන cells කියන්නේ electrochemical cells. හරි ඊට පස්සේ A setup used to generate electricity by chemical reactions is called an electrochemical cell. right එතකොට ඔය වගේ electrochemical reaction එකක් cell එකක් කියන්නේ electricity generate කරලා දෙන chemical reaction එකක් වෙන තැනක්. හරිනේ? right ඊළඟට අපි බලමු මෙන්න මෙහෙම කතන්දරයක්. බලන්න මෙහෙම කතන්දරයක්. බලන්න මොකද කියලා තියෙන්නේ කියලා ඔක. Reaction of zinc with dilated sulfuric when a diluted sulfuric acid. dilated sulfuric acid when a zinc switch is reaction of zinc with diluted sulfuric acid. එහෙම නේ කියන්නේ? of හරි. reaction of zinc with diluted sulfuric acid. right. ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. මෙතන තමයි ඔය කතාව ඔක්කොම පටන් ගන්න. ඒක හොඳට කල්පනාවෙන් බලන්න මොකද වෙන්නේ කියලා. මං ගාව තියෙනවා පුතාලා මෙන්න මේවා බීකර් එකක්. හරිද? ඔය බීකර් එකේ දාලා තිනවයි කියලා කියන්නේ diluted sulfuric acid. diluted H2SO4. H2SO4. දැන් මම මාර පරිස්සම් වෙනවා දාන්න ඕන criteria ඔක්කොම දාලා ලියන්න. මොකද හැම එකක්ම වැදගත්. මං ගාව තියෙන diluted aqueous sulfuric acid. ඕකට දාලා තියෙනවා මොකද දාලා තියෙන්නේ? මොකද්ද රොඩ් එක දාලා තියෙන්නේ? zinc metal strip එකක්. මෙන්න මෙහෙම පුතාලා zinc strip එකක් දාලා තියෙනවා. දැන් ඕගොල්ලෝ ඊළඟට දැනගන්න ඕන කතාව තමයි මේක zinc strip එකක්. මේක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් මැග්නිෆයි කරලා බලුවොත් අපිට පේනවා මේකේ තියෙනවා මොනවා ඇටම්ස්ද? මේකේ තියෙනවා zinc atoms. මම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් වගේ මේක මැග්නිෆයි කරලා බලුවොත් මට පේනවා මේක ඇතුලේ තියෙනවා zinc atoms. right? ඔන්න එක zinc atom එකක්. මෙන්න තව zinc atom එකක්. මෙන්න තව zinc atom එකක්. මෙහෙම zinc atoms ගොඩකින් solid zinc atoms ගොඩකින් තමයි මෙන්න මේ zinc strip එක හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ ගොඩක් solid zinc atoms ගොඩකින් තමයි මේ වගේ මේ zinc strip එක හැදිලා තියෙන්නේ. බැරි වෙලාවත් මේ zinc atom එකක් මෙතනින් ගැලවුණොත් බැරි වෙලාවත් ඔන්න ඔතන කැලක් නැහැ. අයි zinc atom එකක් ගැලවිලා. තවත් zinc atom එකක් කොහොම ගැලවුණොත් zinc atom එකක් නැති වෙනවා කියන්නේ ඒකද තියෙන ස්ට්‍රක්චර් එක නැති වෙනවනේ ඔන්න නැති වෙනවා. තවත් ඔය වගේ zinc atom එකක් මෙතනින් අතර ගහන්න උනොත් අන්න තිබිච්ච ස්ට්‍රක්චර් එක නැහැ. එතකොට ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න ඕන කතාව තමයි මේකේ තියෙන zinc atoms ටික මේකේ තියෙන නැතුව වෙන කොහේ හරි යන්න ගියොත් මේකෙන් ගැලවෙන්න ගියොත් අපිට පේනවා මේ zinc rod එක මොනවා වුණා වගේද? zinc rod එක corrode වුණා වගේ. මොනවා වගේද? zinc rod එක corrode වුණා වගේ. එහෙමත් නැත්නම් zinc rod එක dissolve වුණා වගේ. zinc rod එක දිය වුණා වගේ. හරිද? ඒතර මේක හැදිලා තියෙන්නේ zinc atoms වලින්. මේකේ තියෙන zinc rod එකක් තියෙන zinc rod එක හැදිලා තියෙන zinc atoms වලින්. මේකේ තියෙන zinc atoms නැති වෙන්න කියොත් මෙතනින් අතුරුදහන් වෙන්න කියොත් කොහෙට හරි යන්න කියොත් සිද්ධ වෙන්නේ මේක corrode වෙනවා. zinc atoms ඇතුළට මේක corrode වෙනවා. දිය වෙනවා. හරි. දැන් අපෙන් අහනවා මෙන්න මේකේ මොන වගේද observations තියෙන්නේ? right? මේක මෙන්න මේ කතාවේ මොනවද observations තියෙන්නේ? පුතේ ලියා ගන්න මෙතන observations දෙකක් වෙනවා. ඔයාගේ diluted sulfuric acid container එකක් අරන් zinc strip එකක් zinc rod එකක් ඕකට දැම්මොත් observations දෙකක් තියෙනවා. පළවෙනි එක මම අර කතාවට යන්න ගියපු තැන zinc strip corrodes gradually.
ලියන්න පළවෙනි observation එක. Zinc strip corrodes gradually. Zinc strip corrodes gradually. Corrodes කියන තැන ලියන්න පුතේ bracket එකක් දාලා dissolves කියලා. Dissolves. Zinc strip corrodes gradually. Within brackets, dissolve gradually. Zinc strip corrode gradually. Within brackets, dissolves gradually. Right. ඔන්න හරිය. Right. එහෙනම් zinc strip එකට dissolve වෙනවා නැත්නම් corrode වෙනවා. හරි. Right. ඊට පස්සේ observation number 2. within brackets මොකද්ද ලියන්න ඕනේ? Dissolves. Right. හරිනේ. දිවාශි අපි දැන් මේ දිවාශි අපි දැන් කරේ ඔයා දැන් දාවේ දිවාශි නෑ සර් කලින් හිටියා මාව ඩ්‍රොප් වුණා. හරි. zinc strip එක dissolve වෙනවා. right. අපි ලිව්වේ මෙතන ලිව්වා zinc strip corrodes. එහෙම නැත්නම් dissolves gradually. on the zinc strip එක dissolve වෙනවා නැත්නම් corrode වෙනවා gradually. තව observation එකක් තියෙනවා. ඒ observation එක ලියන්න gas bubbles liberate at the zinc strip. Gas bubbles liberates at the zinc strip. එන්නත් දෙකට zinc strip එකෙන් gas bubbles evolve වෙනවා. right. ඒකත් දාගමු. zinc strip එක corrode වෙනවා. ඒකම තව observation එකක් තියෙනවා gas bubbles evolve වෙනවා. හරි. පුතාලා දැන් මට මේක කියන්න ඕනේ. හරිද? දැන් මේ දෙක මොන reasons කියන්නේ? මේ දෙක chemically explain කරනවා. මේ අපි ඇහෙන් දැක්ක observations දෙකක්. එහෙම බෑ. දැන් මේ දෙනවා chemically explain කරන්න ඕනේ. මොනවද observation දෙක? zinc rod එක දිව වෙනවා. අනිත් එක zinc rod එකේ gas bubbles liberate වෙන්න ගන්නවා. right. පුතේ මෙන්න මෙහෙමයි කතාව. ඇත්තටම වෙන දේ මම කියවනේ. ඇත්තටම zinc rod එක තිබ්බේ මෙන්න මෙහෙම. right. ඇත්තටම zinc rod එක තිබ්බේ මෙන්න මෙහෙම. ඇදලා තිබ්බේ සම්පූර්ණ zinc atoms වල. zinc atoms zinc 2+ ions වෙලා final solution එක. පොඩ්ඩක් ඉන්න. ලොකු කේස් එකක් නේ. මට කියන්න මෙන්න මෙහෙම. මං ගාව තියෙනවා sodium. හරිද? නිකන් කියන්න sodium තියෙනවා. මෙයාගේ atomic number 11 කියලා ඔයා දන්නවනේ. හරිද? මෙයාගේ atomic number 11 කියලා දන්නවනේ. ඒ කියන්නේ දරුවෝ ඔයා දන්නවා මෙයා ගාව protons 11ක් තියෙනවා positive charges. මෙයා ගාව electrons 11ක් තියෙනවා negative charges. එතකොට මෙයාගේ neutral මෙයාගේ net charge එක 0 වෙන්නේ. හරි. නිකමට හිතන්න right නිකමට හිතන්න මෙයා sodium plus ion එකක් වෙනවා. නිකමට හිතන්න මෙයා sodium plus ion එකක් වෙනවා. කොහොමද මෙයා sodium plus ion එකක් වෙන්නේ? නිකම්ම මේ plus ion එකක් වෙනවා. මට කියන්න මෙයාගේ atomic number එක එහෙම වෙනස් වුණාද? atomic number එක වෙනස් වෙන්නේ නැහැ ළමයි. electrons නේ plus ions minus ions වල වෙනස් වෙන්නේ. එතකොට මෙයාගේ protons තාම තියෙනවා දරුවෝ 11. positive charges තාම 11ක් තියෙනවා. හරිද? electrons values මෙයාගේ electrons තියෙන්නේ 10යි. මෙයාගේ electrons තියෙන්නේ 10යි. electrons තියෙන්නේ 10යි. දැන් මට කියන්න මෙයා positive ion එකක් වෙනකොට මොනවද කරලා තියෙන්නේ? electron එකක් ගලවලා එළියට දානවා. right? මේ electrons 11ක් තිබයි ඉස්සරලා. දැන් positive ion එක උනම electrons 10යි තියෙන්නේ. ඒ කියන්නේ ඕනම atom එකක් ළමයි plus ion එකක් වෙනවා කියන්නේ electron එකක් ගලවලා එළියට දානවා. right? ඕනම atom එකක් plus ion එකක් වෙනවා කියන්නේ electron එකක් ගලවලා එළියට දානවා. හරිද? ඕනම atom එකක් plus ion එකක් කරගෙන electron එකක් ගලවලා එළියට දානවා. එහෙනම් දරුවෝ මේකෙත් වෙන්නේ මෙහෙම කතාවක්. right? මේකෙත් වෙන්නේ මෙහෙම කතාවක්. මේ ඔන්න ඕනම atom එකක් plus ion එකක් කරගෙන electron එකක් ගලවලා එළියට දානවා. මේකෙත් තියෙනවානේ zinc atoms. හරිද? මේ zinc atoms මොකද කරන්නේ? තියෙන්නේ zinc විදිහට. මෙන්න මේක ඇතුළේ තියෙන zinc solid atoms තියෙනවා. මෙයා මොකද කරන්නේ? මෙන්න මේ solution එකට පයින්නවා කවුරු විදිහට? Zn2+ ion විදිහට. Zn2+ aqueous ion විදිහට. zinc ඉඳලා zinc පයින්නවා Zn2+ aqueous ion විදිහට කොහෙද? solution. zinc rod එකේ එයා මොකද කරන්නේ?
එයා Zn2+ ions විදිහට අයනයිස් වෙලා අයන් එකක් වෙලා final solution එක. බලමු දැන් zinc වලට මොනවද වෙලා තියෙන්නේ කියලා. zinc එයාගේ naturally existing form එකකින් ඉන්නකොට එයාගේ oxidation number එක 0. zinc එයාගේ naturally existing form එකකින් ඉන්නකොට එයාගේ oxidation number එක 0. zinc 2+ වෙන්න ගියාම මේ 2+ වෙන්න ගියපුවාම එයාගේ oxidation number එක වැඩි වෙලාද අඩු වෙලාද? වැඩි වෙලා. හැමෝම කතා කරමු. zinc එයාගේ naturally existing form එක zinc විදිහට rod එකක් විදිහට ඉන්නකොට එයාගේ oxidation number එක 0. හැබැයි එයා zinc 2+ වෙන්න ගියපුවාම එයා reduce වෙලාද oxidation වෙලාද? හැමෝම කතා කරමු. මොකක්ද වෙලා තියෙන්නේ? oxidation වෙලා. එතකොට ඔය oxidize වෙලා තමයි zinc atom එක පැනලා තියෙන solution එක. මේ අහන්න දැන් මෙතන තිබ්බ zinc atom එක oxidize වෙලා zinc 2+ එකක් විදිහට මෙතෙන්ට පැනනහම මෙතන zinc atom එකක් තියෙනවද නැද්ද? නෑනේ. ඒකනේ oxidize වෙලා පැන්නේ solution එකට. දැන් මෙතන හිලක් කියන දේ පැහැදිලිද? ඔතන තිබිච්ච zinc atom එක පැන්න මොනවා කරවද? oxidize වෙලා zinc 2+ ion එකක් ගන්න solution එකට. දැන් ඔයාලට මතක තියෙන්න ඕන zinc atom එක zinc 2+ ion එකක් වෙනවා නම් electrons එළියට දාන්න ඕන. එයා electrons එළියට දානවා. එයා දාන electrons එයා තියලා එන්නේ. කොහෙද තියලා එන්නේ? මේකේ. electrons දෙකක් තියලා එන්නේ. දැන් මෙයා +2 ion එකක් නේ හදන්නේ. එතකොට එක electron එකක් එළියට දාලා බෑ +2 ion එකකට. electrons දෙකක් එළියට දාන්න. මෙතනින් atom එකක් zinc 2+ ion එක වෙලා solution එකට පයින්නවා නම් එයා electrons දෙකක් තියලා ඉන්න ඕනේ මේ zinc strip එකේ. හරි. තවත් ඔය වගේ පයින්. තවත් zinc atom එකක් zinc 2+ ion එක වෙලා zinc 2+ ion එක වෙලා 8+ ion එක වෙලා solution එකට පයින්. ඒ පයින්නකොට මොකක් තියලා ඉන්න ඕනද? rod එකේ තියලා ඉන්න ඕන electrons දෙකක්. rod එකේ මොනවද තියලා ඉන්න ඕන? electrons දෙකක් තියලා ඉන්න ඕන rod එකේ. දැන් කොහොමද මෙතන තිබිච්ච zinc atom එක? නෑ. මෙතන තිබිච්ච එක පැනලා solution එකට. මේ rod එකේ තිබ්බ zinc atoms මේ අපි බලන් ඉන්නකොට rod එක corrode වෙනවා. corrode වෙන්න හේතුව මොකක්ද? මේකේ තියෙන zinc atoms zinc 2+ ions විදිහට oxidize වෙලා electrons මේකේ deposit කරලා solution එකට බලන්න. කතන්දරේ තියෙන කට්ටියට උස්සන්න. පඩස් ගාලා කතන්දරේ දියවන්න නම් උස්සන්න. right. right. හරි. මේකේ ලොකු කතාවක් තියෙන්නේ. අනේ මට response කරන්න හැමෝම. right. තේරුණ කට්ටිය response කරන්න මම මේ response කරන නැති කට්ටිය තේරුම් නැහැ කියලා කන්සිඩර් කරනවා. right. ඉන්නම response කරන්න ඕන. හරි. right. right. කුමුදේශ් මේක තේරුම් නැද්ද? විනුත් මේක තේරුම් නැද්ද? කුමුදේශ් මේක තේරුම් නැද්ද? excuse me sir. okay අද. sir නිකන් තේරුණත් වගේ තේරුන්නේ නැත් වගේ. කොහොමද? හරි. right. ඔන්න මම දැන් හරි. right. ඔන්න මම ආයි පොඩ්ඩක් යන්නම් ඉහා පැත්තට එනනේ. right. ඔන්න මම ආයි එකපාරක් කියනවා. right. හරි හොඳට අහගන්න. මොකද මේක තමයි තේරෙන්න ඕන. මේක තේරුම් නැත්තම් මෙතන ඉස්සරහට යන්න බෑ. හරිද? හැමෝම අහගන්න. දැන් පළක් වෙලා කීප දෙනෙක් ආපුද මම ආයි කතා කරනවා. අපි කතා කරන්නේ අපි මේ දැන් කතා කරගෙන ඉන්න හැමෝම අහගන්න ඕනද? තීන්ච කට්ටිය දෙවෙනි පාඩම ඉස්සරහට. හරිද? අපි දැන් කතා කරන්නේ පුතේ බීකර් එකක් අරගෙන හොඳට කල්පනාවෙන් අහගෙන ඉතින් තේරෙනවා. right. සිහියෙන් අහගන්න. right. අපි මේ බීකර් එකක් අරගෙන හරිද? ඔය බීකර් එකට අපි කරන්නේ බීකර් එකක් අරගෙන මෙන්න මෙහෙම. right. බීකර් එකක් අරගෙන ඔය බීකර් එකට දානවා සල්ෆියුරික් ඇසිඩ්. ඔකට දානවා සල්ෆියුරික් ඇසිඩ්. H2SO4 දාන්න. diluted H2SO4 8+ දාන්න. diluted H2SO4 8+ දාන්න. ඔන්න දැම්මා. දාලා ඉවරලා මේක අතර දානවා zinc strip එකක්. zinc metal strip එකක්. ඔයා දැනගන්න ඕන කතාව මොකක්ද? දැන් හැමෝම රිවයිස් කරගන්න. අපිට පල්ලෙට දාන්න බලන්න. හැමෝම රිවයිස් කරගන්න. zinc strip එකක් කියන එක හැදෙන්නේ zinc atoms වලින්. zinc strip එකක් කියන එක හැදෙන්නේ zinc atoms වලින්. හරිද? zinc strip එකක් කියන එක හැදෙන්නේ zinc atoms වලින්. ඒ කියන්නේ solid zinc atoms වලින්. ඔන්න දැන් මෙන්න එහෙම ගන්නවා. right?
මේ zinc strip එක හැදිලා තින්නේ මෙන්න මේ වගේ zinc atoms වලින්. ඔන්න එක zinc atom එකක්. මෙන්න තව zinc atom එකක්. මෙන්න තව zinc atom එකක්. මෙන්න තව zinc atom එකක්. ඔන්න තව zinc atom එකක්. මෙන්න තව zinc atom එකක්. ඔය වගේ මුළු entire rod එකම හැදිලා තින්නේ zinc atoms tightly packed වෙලා. අපි දන්න කතාවක් ඔක. හරිද? right. එතකොට අපිට මොකද්ද මේකේ zinc rod එක dilute sulfuric acid එකට දැම්මම observation අපිට පේනවා පුතා මේ zinc rod එක corrode වෙනවා. zinc rod එක dissolve වෙනවා. right? zinc rod එක මෙන්න මේ වගේ dissolve වෙනවා. දිය වෙනවා අපි. දිය වෙන්න හේතුව තමයි මේකේ තියෙන මේ tightly packed වෙලා තියෙන zinc atoms මේකෙන් අතුරු දමන්නේ. මේකෙන් නැති වුණොත් තමයි මෙතන හිල් හැදෙන්නේ. මේ corrode වෙන්නේ මේකේ තියෙන zinc atoms ටික නැති වුණොත් දැන් මේ තිබ්බ zinc atoms නෑ මේ හරිය. zinc atoms අඩු වුණා. අඩු වුණා කියන්නේ ආ dissolve වෙනවා. corrode වෙනවා. දිය වෙනවා. එහෙනම් මේක දිය වෙනවා නම් අපිට පේනවා මෙයා දිය වෙනවා. මෙයා corrode වෙනවා observation එකේ පේනවා. නම් ඒ කියන්නේ මේකේ තියෙන zinc atoms වලට මොන හරි වෙනවා. මෙතන zinc atoms අයින් වෙනවා. හරිද? right. ඔය zinc atoms අයින් වෙන විදිහ තේරුම් ගන්න මෙන්න මෙහෙමයි වෙන්නේ. zinc atoms අයින් වෙනවා කියලා කියන්නේ ඇත්තටම මොකද වෙන්නේ? මේ rod එකේ තියෙන zinc atoms මොකද කරන්නේ? මේ rod එකේ තියෙන zinc atoms මොකද කරන්නේ? zinc atom zinc 2+ වෙලා. zinc atom එක මොකද කරන්නේ? Zn2+ ion එකක් වෙලා solution එකට පයින්නවා. ඒ කියන්නේ මොකක්ද? zinc ion එකක් zinc atom විදිහට නෙතිබ්බේ rod එකේ zinc atom එකක් neutral atom එකක්. neutral atom එකක් කියන්නේ ඔන්න මම sodium වල neutral atom එක ලියනවා. sodium කියන එක atomic number 11. මෙයාගේ protons තියෙනවා 11ක්. ඒ කියන්නේ positive charges. electrons තියෙනවා 11ක් negative charges. එතකොට positive negative charges ගලුවම balance එක 0. ඒ කියන්නේ neutral atom එකක්. හරිද? මෙයා electron එකක් එළියට දුන්නොත් මෙයා sodium plus ion එකක් වෙනවා. බලමු. මෙයා sodium plus ion එකක් වුණා atomic number එක වෙනස් වෙන්නේ නැහැ. ඔන්න proton number එක මෙයා ගාව 11 කියනවා එහෙම. electron number එක දැන් 10යි. දැන් මෙයාගේ net charge එක බලමු plus එකයි. එතකොට atom එකක් positive ion එකක් වෙනවා නම් neutral atom එකක් positive ion එකක් වෙනවා නම් එයා electron ගලවලා තියෙනවා. electron ගලවලා තියෙනවා. එහෙනම් පුතාලා මේ තියෙන zinc ion zinc atoms මේ rod එකේ zinc atoms තියෙන neutral atoms විදිහට. ඒගොල්ලෝ zinc 2+ ions එකට ionize වෙනවා නම් ඒගොල්ලෝ electrons ගලවන්නේ. දැන් එතකොට ඇත්තටම වෙන්නේ මේකේ තියෙන zinc atoms zinc 2+ ions විදිහට ionize වෙනවා. ionize වෙලා මේකෙන් solution එකට පනිනවා. දැන් මෙතන තිබිච්ච atom එක neutral atom එක Zn2+ එකක් වෙන්න නම් electron එකක් ගලවන්න. ගලවපු electron දෙකනෝ මේ කියලා මෙතන තියෙන මෙතන තියෙන මට ඉඳ නැති හින්දා මම මෙතන ගාලද ඔන්න electron දෙකක් තිබ්බා මේ zinc atom එක electron දෙකක් rod එකේ තිබ්බා Zn2+ වෙලා solution එකට පැන්න. දැන් එයා Zn2+ ion එකක් විතර solution එකට නිකන් ඇඳුමක් ගලවලා වතුරට පැන්නා වගේ තිබ්බ electrons දෙකක් ගලවලා මෙතනින් තිබ්බා පැන්න Zn2+ එකක් වෙලා මේ diluted sulfuric acid solution. දැන් මෙතන zinc atom එකක් නෑ පුතේ. නැත්තම් මෙතන හිලක්. right? ඔය වගේ තවත් මොකද කරන්නේ? තවත් zinc atom එකක් Zn2+ ion එකක් වෙලා Zn2+ ion එකක් වෙලා solution එකට පයින්නවා. පයින්නකොට මොනවද තියලා යන්න ඕන rod එකේ? electrons දෙකක් තියලා යන්න ඕන. electrons දෙකක් තියලා යන්න ඕන. හරිද? එතකොට මෙතන zinc atom එකක් නෑ. දැන් මට කියන්න ඕගොල්ලන්ට තේරෙනවද ඇයි මේ රොඩ් එක දිය වෙනවා පේන්නේ කියලා? ඔව්. ඇයි රොඩ් එක දිය වෙන්නේ? මේ zinc rod එකේ තියෙන zinc atoms මොකද වෙන්නේ? Zn2+ ions වෙලා electrons rod එකේ deposit කරලා පයින්නවා ඒක solution එකට. එකක් දෙකක් නෙමෙයි වෙලාව යන්න ඔය ඔක්කොම atoms මොකද වෙන්නේ? Zn2+ ions වෙලා electrons rod එකේ තියලා final solution එකට. එහෙනම් අපි ලියමු ඔය zinc rod එක දිය වෙන්න හේතුව. ලියන්න පටස් දාලා. Zinc atoms get into the solution as Zn2+ ion by leaving electrons on the zinc strip. Then electrons get accumulated in the zinc strip. එතකොට ඕකේ zinc rod එක දිය වෙන්න හේතුවක් කියලා තියෙනවා. දිය වෙනවත් එක්කම වෙන තව කතාවක් කියලා තියෙනවා.
the more the zinc atoms becomes ionized and jumps into the sulfuric acid solution, the more the strip gets electronegative. Again, atoms make it a zinc 2 plus ions la paninda ඒ හැම atom එකක්ම electrons දෙක මේ කියලා තමයි ionize කරලා පයින්ද. එතකොට ගොඩක් atoms මේකට පැනලා solution එකට zinc 2 plus ion වෙලා මේ zinc rod එක ගොඩක් දිය වෙලා තියෙන්න ඕන. ඒ වගේම මේ zinc rod එකේ අම්බානක electrons accumulate වෙලා තියෙන්නත් ඕන. මොකද හැම zinc atom එකම electrons දෙක ගානේ මේක deposit කරලා තමයි මේකට පයින්නේ. එහෙනම් ලියමු. ඕකේ කියනවා මෙන්න මෙහෙම, right? ඕකේ කියනවා මෙන්න මෙහෙම. Zinc atoms get into the solution as zinc 2 plus ion while leaving the electrons on the zinc strip. Then the electrons get accumulated in the zinc strip. Hi. දැන් මොකද වෙන්නේ? Zinc ඕකේ තියෙනවා zinc solid atoms. මොනවද තියෙන්නේ? Zinc solid atoms තියෙන්නේ. ඒගොල්ලෝ solution එකට පයින්නවා zinc 2 plus 8 plus ions විදියට. electrons මොනවා කරලා? electrons දාලා. ඔන්න දැන් මේ equation එක දෙපැත්ත balance කරන්න ඕනේ. මේ equation එක දෙපැත්ත balance කරන්න ඕනේ. zinc ගාව එයා ගාව තියෙනවනේ සම්පූර්ණ electrons තියෙනවා. zinc ගාව එයා ගාව තියෙනවනේ සම්පූර්ණ electrons තියෙනවා. zinc 2 plus ගාව electrons දෙකක් නැහැ. එතකොට zinc 2 plus පැත්තේ equation එක balance කරන්න එයා එළියට දාපු electrons එක පෙන්නන්න වෙනවා. ඔන්න 2 electrons. හොඳට consider කරොත් මෙතන zinc in natural existing form में එයාගේ oxidation number එක 0. මෙතන zinc ගේ oxidation number 2 plus වෙලා. ඒ කියන්නේ මෙතන වෙලා තියෙන්නේ zinc oxidation එකක්. මේ වෙලා තියෙන zinc oxidation එකක්, right? මේ zinc වෙලා තියෙන oxidation එකක්. එතකොට මම consider කරනවා මෙතන වෙච්ච පළවෙනි chemical reaction එක මේක කියලා. හිමීට ලියා ගන්න. zinc atoms තිබ්බ rod එකේ ඒ zinc atoms zinc 2 plus ions වෙලා පැන්න solution එකට. එතකොට rod එකේ atoms නෑ. එතකොට rod එක dissolve වෙනවා, corrode වෙනවා පේනවා. meantime zinc atoms zinc 2 plus වෙලා solution එකට පයින්නේ. electrons rod එකේ තිය. electrons rod එකේ තිය. හරි. දැන් electrons ගොඩක් එකතු වෙනවා rod එකේ. right? දැන් electrons ගොඩක් එකතු වෙනවා rod එකේ. හරිද? right. rod එකේ electrons එකතු වෙනවා. හරි. ඔන්න ඊට පස්සේ ඒක ඉවරයි. ඔක ලියා ගන්න තියෙනවා. දැන් ඔයා දන්නවා aqueous solution එකට. right? ඔයා දන්න කතාවක් ඔක ලියලා තියෙනවා. ඔයා දන්නවා මේ sulfuric acid diluted sulfuric acid කියන්නේ strong acid, right? මේ strong acids කියන්නේ concentrated acids වලට නෙමෙයි. concentrated acid කියන්නේ H plus ion concentration එක වැඩි. strong කියන්නේ completely dissociate වෙන්න පුළුවන් acids. හරිද? දැන් sulfuric acid ඔයා සාමාන්‍යයෙන් දන්නේ strong acid එකක් විදියට. ඒ කියන්නේ පොතේ sulfuric acid ඉන්නවා නම් මොකක් හරි බීකර් එක මෙයා මෙහෙම නෙමෙයි ඉන්නේ acid base පදකඩ. මෙයා මේ විදියට නෙමෙයි sulfuric acid aqueous solution එකේ ඉන්නේ. මෙයා මොකද වෙන්නේ? ionize වෙනවා. මොනවටයි? H plus ions දෙකකටයි SO4 2 minus ion එකකටයි ionize වෙනවා. මොකද අපි කතා කරනවා acid එකක් විදියට behave වෙන chemical substances ඒගොල්ලන් ඉන්න aqueous medium එකට H plus ions produce කරනවා කියලා. acid එකක් නම් එයාගේ medium එකේ එයා aqueous medium එකේ ඉන්න ඕන මේ විදියට නෙමෙයි. මොනවද වෙන්න ඕන? එයා completely strong acid එකක් නම් එයා completely dissociate වෙලා medium එකට මොනවද දෙන්න ඕන? H plus ions දෙන්න ඕන. මේ sulfuric acid කියන්නේ strong acid එකක්. එතකොට එයා ඉන්න medium එකට එයා ionize වෙලා dissociate වෙලා completely calibrate කරලා H plus ions දෙනවා. එහෙනම් මෙතන අපේ කතාවේ diluted sulfuric acid ඉන්නවා. එයා strong acid එකක්. concentration එක අඩු strong acid එකක්. concentration එක අඩු කරලා තියෙනවා මම එයාට වතුර දාලා. හැබැයි එයා strong acid එකක්. strong acid එකක් නම් එයා භාගයට partially dissociate වෙන්නේ නැහැ. completely dissociate වෙනවා. ඒ කියන්නේ මේ solution එකේ එයා ඉන්නේ H2SO4 විදිහට නෙමෙයි dissociate වෙලා කවුරු විදිහට H plus 8 plus ions විදිහටයි
SO4 2 minus aqueous ions විදිහටයි dissociate වෙලා තමයි මේකේ ඉන්නේ sulfuric acid. එහෙනම් අපිට ඒකත් පොතන ලියා ගන්න වෙනවා. ඊළඟට මේක කියනවා sulfuric acid dissociate into H plus sulfuric acid dissociate into H plus aqueous ions and SO4 2 minus aqueous ions. Separate this. Sulfuric acid dissociate into H plus aqueous ions and SO4 2 minus aqueous ions. හරිද? මෙයා dissociate වෙනවා H plus aqueous ion වලටයි, right? H plus aqueous ion වලටයි SO4 2 minus aqueous ion වලටයි. හරිද? right. එතකොට පුතේ ඔයා ඕකත් හදා ගන්න ඕනේ. right? එතකොට ඕකත් හදා ගන්න ඕනේ. ඕකේ පොඩි correction එකක් තියෙනවා මෙතන කරගත්තා. right? පොඩ්ඩක් ඉන්නවා මම පෙන්නන්න. මෙතන ලියන්න ඕන පුතේ මේක H plus 8 plus එකකට මට H plus කියලා දාන්න බැරි වෙලා right මොකක් හරි mistake එකක් තිබුණාද මේ නිකම් H plus නෙමෙයි මෙතන තියෙන්නේ මෙතන නිකම් H plus නෙමෙයි H plus aqueous ions මෙතන SO4 නිකම් නෙමෙයි SO4 2 minus aqueous ions තමයි තියෙන්නේ එතකොට sulfuric acid මොකද කරන්නේ solution එකේ ඉන්නේ H2SO4 molecule එකක් විතර නෙමෙයි මොකද එයා strong acid එකක් ඒ හින්දා යා solution එකේ ඉන්නේ කවුරු විදිහටද solution එකේ ඉන්නේ මෙන්න මෙහෙම ionize වෙලා H+ right H2SO4 කියන එක නා H2SO4 කියන aqueous එක solution එකේ ඉන්නේ 2H+ aqueous and SO4 2 minus aqueous විදියට දාගන්න කොටස් ගලවනවා right එතකොට මෙයා solution එකකින් H+ aqueous and SO4 2 minus 8 කියලා විදිහට ionize වෙලා දැන් මෙන්න මෙහෙම වැඩක් වෙනවා හරිද ඕක ලියාගත්තානේ right මම මේ ටික හිමීට කරන්නේ මොකද මට ඕනේ නැහැ මේක තේරෙන්නේ නැති කියලා කරන්න මට ඕනේ මේක හැමෝටම තේරෙන්න කියලා කරන්න කොහොමත් තේරුම් ගන්න කට්ටිය තේරුම් ගන්න මට මේක අමාරුවෙන් තේරුම් ගන්න කට්ටිය එක්ස්ට්‍රීම් තේරුම් කරන්න ඕනේ ඒකයි මම වැඩි දුවන්නේ නැතුව හිමීට වැඩි කරන්නේ හරිද right ඊට පස්සේ ඔන්න ඊට පස්සේ වෙන එක තමයි දැන් මේ මීඩියම් එකේ ඉන්නවා H+ ions ඔයාලට පේනවා මේ මීඩියම් එකේ ඉන්නවා H+ ions කොහොමද H+ ions එන්නේ දැන් zinc 2+ ions කොහොමද තියෙනවා මොකද zinc atoms rod එකකින් ions ලා zinc 2+ ions විතර solution එකට වෙන්නේ zinc 2+ ions කොහොමද තියෙනවා ඒ වගේම මෙතන එනවා H+ ions ඇයි H+ ions මොකද sulfuric acid dissociate කරන H+ ions වලට SO4 minus වලට දැන් හොඳට මතක තියාගන්න මේ මීඩියම් එකේ මේ solution එකේ plus ions ජාති දෙකක් තියෙනවා zinc 2+ ions and H+ ions එතකොට හොඳ ඉන්ටරෙස්ටිං වැඩක් වෙනවා මේ H+ ions ඊළඟට යනවා ළමයි කෙලින්ම මෙන්න මේකට මෙන්න මේ රොඩ් එකට යනවා ඇයි ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල ගන්න right H+ ions ඊළඟට යනවා zinc rod එකට ඇයි එයා ගාව අම්බානක ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවනේ එයා ගාව අම්බානක ඉලෙක්ට්‍රෝන්ස් තියෙන නිසා මෙයා යනවා මොනවා ඉල්ල ගන්න ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල මෙච්චර උඩ යන්න ඕනේ ඉලෙක්ට්‍රෝන්ස් පල්ලෙහා තියෙනවා right ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල ගන්න යනවා හරිද H+ ions එනවා ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල ගන්න දැන් H+ ions කීයක් කරනවද දෙකක් right ඔන්න ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් ගන්නවා H+ ions ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් ගන්නවා aqueous H+ ions දෙකක් යනවා solution එකේ ඉන්න aqueous H+ ions දෙකක් යනවා zinc rod එක ගාවට ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල ගන්න ඉලෙක්ට්‍රෝන්ස් කීයක් ඉල්ල ගන්නවා දෙකක් ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් ඉල්ල ගත්තට පස්සේ දැන් ඔයාලට වෙනවනේ H+ ion එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් අඩු වෙච්ච එක. එයාට ඉලෙක්ට්‍රෝන එකක් අඩු වුණා මොකද වෙන්නේ? එයා H ion එක. H atom එකක් වෙනවා. right? ඒ කියන්නේ ප්ලස් පොසිටිවිටි එක කැන්සල් වෙලා යනවා. නෙගටිවිටි එකක් හම්බුනහම. right?
එතකොට මෙතන H+ signs දෙකක් තියන්නේ. දෙකක් ගිහිලා electrons දෙකක් ගිහිල්ලා ගන්න. right? H+ signs දෙකක් ගිහිලා electrons දෙකක් ගිහිල්ලා ගන්න. දෙක ඉල්ලගෙන මේ දෙන්න මොකද වෙන්නේ? hydrogen gas. hydrogen gas. right? H+ signs solution එකේ දෙකක් තිබ්බා. ඒ දෙක යනවා solution එකේ ගොඩක් තියෙනවා. H+ sign දෙක මේ 2H+ signs couple 2H+ sign couple එකක් ගිහිල්ලා electrons දෙකක් ඉල්ල ගන්නවා rod එකකින් electrons දෙකක් ඉල්ල ගන්නවා hydrogen හදනවා. එතකොට පුතේ හොඳට මතක තියාගන්න මේ 2H+ couple එක මෙතෙන්ද කියලා electrons ගත්ත ගමන් ඒකල hydrogen වෙනවා. එහෙනම් මෙතන මොනවා යනවද? මෙතනින් මොනවද යන්නේ? hydrogen gas bubbles තමයි යන්නේ. hydrogen gas bubbles තමයි යන්නේ. ඇයි ඒ? solution එකේ ඉන්න H+ sign මොනවා කරනවද? rod එකට එනවා zinc rod එකට එනවා. ඇවිල්ලා ඉවර වෙලා electrons accept කරනවා. electrons accept කරපු ගමන් H+ විදියට හිටපු කට්ටිය කෙලින්ම gas එකක් වෙනවා. hydrogen gas එක වෙනවා. gas එක වෙන්නේ කොතනද? zinc rod එකෙන් electrons ඉල්ලගත්තා පස්සේ zinc rod එක ගන්න. එතකොට යා hydrogen විදියට evolve වෙන්නේ කොහොමද? liberate වෙන්නේ zinc rod එකේ. එහෙනම් අපි ඒකක් ලියාගමු මෙතන මට ගාවා. දැන් මොකද වෙන්නේ? මෙතන තියෙනවා H+ ions right මෙතන තියෙනවා H+ ion ඔය 2H+ 8+ ions ඉල්ල ගන්නවා electrons දෙක ගානේ rod එකකින් අරගෙන අදනවා hydrogen කියන gas H2 කියන gas ඕක තමයි දෙවෙනි equation. අපේ පළවෙනි equation එක zinc කියලා කතා කරා. zinc කියන solid එක zinc 2+ කියන 8+ එක වෙලා electrons දෙකකුත් rod එක deposit කළා solution එකට අරගෙන තමයි first equation. right? දැන් ඔයා අහන්න එතකොට sulfuric acid ඒක sulfuric acid liquid එකේ ඉන්න විදිය තමයි අපි ලියලා තියෙන්නේ. ඒක උතන වෙන reaction වෙන මේ ionization එකක් තමයි. හැබැයි මේ අපිට අදාළ එකක් නෙමෙයි. යා ඒක solution එකේ ඉන්න එක. අපේ observations වලට අදාළ නැහැ මේ sulfuric acid වල කතන්දරේ. අපි දැක්කේ hydrogen gas liberate වෙන්නේ ඇයි කියලායි. මේ මොනවාද මේ rod එක දිය වෙන්නේ කියලා දැන් ඔයා දන්නවා දෙකටම රිසර්ච් කරලා rod එක දිය උනේ ඇයි rod එක දිය උනේ rod එකේ තිබ්බ zinc atom 2+ ions වෙලා solution එකට පැනන නිසා electrons දෙක deposit කර rod එකේ තිබ්බ zinc atoms zinc 2+ ions විදිහට පැනන solution එකට එහෙනම් rod එක දිය වෙනවා එහෙනම් මේක තමයි rod එක දිය වෙන්නේ ඊට පස්සේ sulfuric acid තිබ්බා ionize කරලා solution එක කරලා H+ saltite SO4 - saltite ඔය sulfuric acid වල තියෙන H+ ions යනවා zinc rod එකට ගිහිලා ඉල්ල ගන්නවා zinc atoms තියලා electrons ඉල්ලගෙන එයා hydrogen gas වෙනවා electrode එක ළඟදී hydrogen gas වෙලා gas එක liberate වෙනවා electrode එක ළඟදී ඒතකොට hydrogen gas evolve වෙන්න ඒකයි දැන් අපේ observations දෙකටම chemical reasons හම්බුණාද ඔයගොල්ලන්ට අපේ observations දෙකටම chemical reasons හම්බුණාද ඔයගොල්ලන්ට? ඔව් right හරි දැන් මෙතන අපිට half ionic equations දෙකක් තියෙනවා මෙතන දැන් තියෙනවා half ionic equations දෙකක් මේක balance කරන්න half ionic equations දෙකක් තියෙනවා balance කරන්නේ බලන්න නිකම්ම 1 2 එකතු කරලා තියෙන්නේ නිකම්ම කරන්නේ equation number 1 එකට equation number 2 එකට එකතු කරා මේවා එකතු කරා equation number 1 එකේ zinc තියෙනවා ඔන්න ලියුවා zinc solid එක විදිහට තියෙන්නේ ඒ කියන්නේ equation number 1 එකේ 2 එකේ වම් පැත්තේ තියෙනවා තනි equation එකට ලියනවා right equation number 1 එකේ 2 එකේ දකුණට තියෙනවා එක equation එකට ලියනවා ඉස්සරහට කරන්නේ හරිද try මොන බරමක් කරලා ගියා මොකද්ද මම මෙතන කරන්නේ equation 1 එකට equation 2 එක එකතු කරනවා right equation 1 එකේ ඉස්සරහට zinc මොන form එකේද solid හරි එතන එච්චරයි තියෙන්නේ දකුණු අතට තියෙනවා equation 1 එක. දැන් මම යනවා දෙවෙනි equation එකේ දකුණු අතට sorry ඉස්සලාම equation 1 එකේ left hand side එකේ තියෙනවා ලිව්වා zinc 2+ zinc solid තියෙන්නේ. ඊට පස්සේ equation 2 එකේ left hand side එකේ තියෙනවා ලිව්වා. මොනවද තියෙන්නේ? 2H+ ions තියෙනවා. 2H+ 8+ ions තියෙනවා. ඊට පස්සේ electrons දෙකක් තියෙනවා. ලිව්වා. දැන් ඔන්න equation 1 and 2 වල තියෙන left hand side එකේ ඔක්කොම ලියලා දැන් මම ලියන්නේ equation 1 and 2 වල right hand side එක. first equation එකේ right hand side එකේ zinc 2+ ions
electrons දෙකක් තියෙනවා. electrons දෙක තුත් තියෙනවා electrons දෙක. second equation එක right hand side එකේ hydrogen gas. ඔන්න මම ලියාගත්ත equation දෙකක් තියෙනවා. දැන් ඔයාලට මේ දෙකේ කපන්න පුළුවන් දෙයක් තියෙනවා. මොනවද මේ? මේ left hand side එකේ electrons දෙක right hand side එකේ electrons දෙකත් එක කපන්න. කැපුවට පස්සේ equation එක ඉක්වනවා මෙතන zinc solid දෙකයි 2H plus 8 plus එකයි මෙහා පැත්තේ zinc 2 plus 8 plus එකයි මෙහා පැත්තේ H2 gas එකයි right ඔයගොල්ලෝ ගන්න පුතේ හොඳට මතක තියාගන්න මම ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි අමාරුයි කිව්වේ මේකේ බලන්න දේවල් පට්ට ගොඩක් තියෙනවා එක රියැක්ෂන් එකක් ගැන එක්ස්ප්ලেইন කරනකොට බලන්න දේවල් පට්ට ගොඩක් තියෙනවා නිකම් මේ සරබර ගාලා අතපත ගාලා වැඩේ කරන්න බෑ රයිට් ඒකයි මේකේ සිටුේෂන් මේකේ ෆිනොමිනා ගොඩක් වෙනවා ඒ ෆිනොමිනා ඔක්කොම බලන්න නැතුව ඔක සෙල්ලම් කරන්න බෑ හරිද හොඳට මතක තියාගන්න ෆිනොමිනා ගොඩක් වෙනවා ගොඩම බලන්න බැලුවේ නැත්නම් අනාතයි ඒ කියන්නේ ඔක්කොම ඔළුවේ ප්‍රොසෙස් කරනවා මේක මෙහෙම වෙනවා මේක මෙහෙම වෙනවා ඔක්කොම ionic equations එකතු වෙනකොට මෙහෙමයි ඔක්කොම process වෙන්නේ. So Okay. मैं add करे add करे oh equations දෙක add करे ඇයි කියලා දාන්න. oh sir පුතේ උතන ඔය equations දෙක එකපාර වෙන equations දෙක එකපාර වෙන redox ඔය උතන වෙන redox reaction මම කිව්ව මතකද redox reactions කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ මේ රිඩොක්ස් කියන ඒවල රිඩක්ෂන් එකයි ඔක්සිඩේෂන් එකයි මම කිව්වා නේද තනියම වෙන්නේ නැහැ කියලා. ඒ ඔක්සිඩේෂන් එක තනියම වෙලා රිඩක්ෂන් එක තනියම වෙන්නේ නැහැ කියලා මම කිව්වා නේද? ඔව් සර්. ඒ දෙන්නම එකට වෙන්නේ. දැන් ඔයාලට පේනවද? පළවෙනි ඉක්වේෂන් එකේ මොකද වෙලා තියෙන්නේ කියලා? ඔක්සිඩේෂන් මම ලිව්වා නේද? හරි අපි බලමු. රයිට්. පළවෙනි ඉක්වේෂන් එකේ මොකද වෙලා තියෙන්නේ? බලමු අපි එකක් ලියන්න. මම ඉස්සර ලිව්වා. මෙතන G natural existing form එකේ ඉන්නේ. ඒ කියන්නේ යාගේ ඔක්සිඩේෂන් නම්බර් 0. මෙතන Z 2 plus වෙනවා. ඒ කියන්නේ මෙතන මොකද වෙලා තියෙන්නේ? අනිවාර්යයෙන් කියන්නේ ඔක්සිඩේෂන් එකක් කරලා. ඔක්සිඩේෂන් එකක් කරලා. හරි. මෙතන හයිඩ්‍රජන් ඉන්නේ ප්ලස් අයන්. ප්ලස් අයන් එකේ ෆෝම් එකේ. ඔතන ප්ලස් අයන් ෆෝම් එකේ වෙන හයිඩ්‍රජන් ප්ලස් අයන් එක මෙතෙන් යද්දි එයාගේ ඔක්සිඩේෂන් නම්බර් එක 0 වෙනවා. හයිඩ්‍රජන් කියන ගෑස් එකේ ඔක්සිඩේෂන් නම්බර් එක 0 නේ මොකද යාට සුළු ගෑස් එකක් විදිහට ඉන්නේ. එතකොට එයා ඔක්සිඩේෂන් නම්බර් එක අඩු කරනවා. මේක රිඩක්ෂන් රියැක්ෂන්. ඔබ තේරුණාද? අත්පන් දෙකක් පාඩේ වගේ. එතකොට වාර තේරුණාද මේ ඉක්වේෂන්ස් දෙකේ එකක් ඔක්සිඩේෂන් ඉක්වේෂන් එකක් අනිත් එක රිඩක්ෂන් ඉක්වේෂන් එකක්. මම කියවනේ ඕවා තනි-තනියෙන් වෙන්න බෑ කියලා අපි මේ ලියලා පෙන්නන්නේ එකට වෙච්ච රියැක්ෂන්ස් දෙකක් සෙපරේට්ලි ලියලාමයි පෙන්නන්නේ. හැබැයි ওই දෙක වෙන්නේ එකම තැන එකම විදිහට. එතකොට අපි ওই දෙන්න එකතු කරලා හදනවා රිඩක්ස් රියැක්ෂන් එකක්. එතකොට මේ නිල් පාටින් මම ලියලා තියෙන්නේ රිඩක්ස් රියැක්ෂන් එක. මොකද රිඩක්ෂන් එක වෙන තැන අනිවාර්යෙන් ඔක්සිඩේෂන් එකක් වෙන්න ඕනේ. ඔක්සිඩේෂන් එක වෙන තැන අනිවාර්යෙන් රිඩක්ෂන් එකක් වෙන්න ඕනේ. රිඩක්ෂන් එකක් තනියමයි ඔක්සිඩේෂන් එකක් තනියමයි වෙන්න බෑ. ඒ කියන්නේ පළවෙනි රියැක්ෂන් එක වෙන්නේ දෙවෙනි රියැක්ෂන් එකක් වෙන නිසා. රයිට්? පළවෙනි රියැක්ෂන් එක වෙන්නේ දෙවෙනි රියැක්ෂන් එක කරව ගන්න ඕන නිසා. හරිද? එතකොට උතන වෙන්නේ රිඩක්ස් රියැක්ෂන් එක. හරි. හරිනේ කට්ටිය හරිනේ හරි එකම එකපාරක් ටක් දාලා රිවයිස් කරමු මොකද උනේ කියලා එකම එකපාරක් ටක් දාලා රිවයිස් කරමු මොකද උනේ කියලා හරි මේ මම මේක ෆයිනලයිස් කරලා ඉඳන් තව චුටි කැලක් ඉස්සරහට තියෙනවා ඒක ෆයිනලයිස් කරලා ඉන්න ඊට පස්සේ අපි එකපාරක් ටස් කරලා රිවයිස් කරමු බලන්න මොකද මේක ඊට පස්සේ අපි එකට යන්න හරිද රයිට් ඔන්න අපි යනවා ඊළඟට මම මේක ලියස් කරනවා හරිද right දැන් ඔයාට මතකයි මේක තිබ්බ එක මොනවද මේක තිබ්බ components zinc rod එක තිබ්බා zinc rod එකෙන් zinc atom zinc 2+ වෙලා solution එකට පැනනවා හරි ඒක අපි දන්නවා ඊට පස්සේ මේකේ තියෙන sulfuric acid එයා dissociate වෙනවා H+ ions වලටයි SO4 2- ions වලටයි ඒකත් අපි දන්නවා right right dissociate වුණා හරිද ඒ dissociate වෙච්ච H දැන් එතකොට medium එකේ plus ions වර්ග දෙකක් තියෙනවා zinc 2+ ions උයි H+ ions උයි ඕකෙන් H+ ion එක ගිහිල්ලා අර zinc මේ zinc rod එකේ කියලා electron ඉල්ල ගන්නවා
ඉල්ල ගත්ත ගමන් H+ ions වලට ඉලෙක්ට්‍රෝන සම්බන්ධ කරන හයිඩ්‍රජන් එනවා. ඒ හයිඩ්‍රජන් තමයි මෙතනදී හෝල් වෙන්නේ. මට කියන්නකෝ මෙතන සද්ද නැතුව පැත්තකට වෙලා මුකුත් නොකර හිටපු කෙනෙක් ඉන්නවා. කවුද? SO4 minus. SO4 මුකුත් දුන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මේ රියැක්ෂන් එකේ ඔබේ අර මුත්තේ වගේ එක එක කතන්දර එනවා. මිනිහා පැත්තකට වෙලා ඉන්නවා මොකක්වත් දෙන්නේ නැතුව. right? එතකොට මට මිනිහාවත් කන්සිඩර් කරන්න වෙනවා මෙතන. right? මට මිනිහාවත් කන්සිඩර් කරන්න වෙනවා මෙතන. එහෙනම් මේක කියනවා finally the balance equation has to be represented. ඔන්න අපි represent කරා ඉස්සලා නිල් පාට represent කරේ balance equation එක. H2SO4 was dissociate to release H+ aqueous ion and SO4 2 minus aqueous ion. So they only aqueous ions කියන එක වැටිලා නැහැ. ඒක දාගන්න ඕනේ. right? මම මේ හැමතිස්සෙම aqueous කියලා කියන්නේ ඔය aqueous ion කියන එක අනිවාර්යෙන් පැටලෙන එක දාගන්න තියෙනවා. right? Sulfuric acid was dissociate to produce SO4 2 minus ions and H+ ions. But sulfate ion, SO4 2 minus aqueous ions, SO4 2 minus aqueous ions, sulfate ions have not involved in this reaction. කොහෙවත් they are involved නැහැ. So sulfate ions should be added to both sides of the final equation. එහෙනම් sulfate ion add කරන්න ඕන final equation එකේ පැත්තට. ඔන්න ඒක කරන්න. දැන් sulfate ions බවල medium එකේ මේක මොකක්වත් involved නැහැ. right? involved නැත්නම් දෙපැත්තෙම හිටියා මොකුත් වෙන්නේ නැතෝ શબ્ද නැති. right? අපි ඊළඟට මෙහෙම කරනවා. අපේ final equation එක මොකක්ද තිබෙන්නේ? Z තිබ්බා solid විදිහට. ඊට පස්සේ 2H+ 8+ ions තිබ්බා. මේ physical state එකම බින්දරාගේ හරියට ගන්න ඕනේ. මේ පැත්තේ මුකුත් වෙන්නේ නැතුව හිටියේ කියලා කවුද sulfate ions. ඔන්න SO4 2 minus ion මුකුත් වෙන්නේ නැතුව හිටියා. මට ඊට මාදිනේ මම හිතා පොඩ්ඩක් මොලේ දාලා ඉන්නේ. right? එතන හිටියා zinc, right? එතන හිටියා zinc, Zn solid, right? ඊට පස්සේ මෙතන හිටියා 2H+ ions. ඊට පස්සේ මෙතන හිටියා මුකුත් වෙන්නේ නැතුව සම්බන්ධව කන්සිඩර් කරලා හිටියා SO4 2 minus. SO4 2 minus aqueous ions. හරි. ඊට පස්සේ අනිත් side එකේ හිටියා right? අනිත් side එකේ හිටියා Zn2+ 8+ ions. මොකද මේගොල්ලෝ තමයි solution එක පැන්නේ zinc atoms ionize කරලා. ඊට පස්සේ හැදුණා උතන hydrogen gas, H2 gas. මම උදේ H2 gas හදන්නකො මේ H2 gas එක හදන්න කලින් මම දාගෙන sulfate කියන්නේ මම යාව දාගෙන මොකද මට ලීසි පොඩ්ඩක් ඉස්සරහ ස්ටෙප් එකක් කියන්නේ. ඒක පොඩ්ඩක් වෙන්නනවා. පස්සේ ගමන්නේ. අතර හිටියා SO4 2 minus was හිටියා කියන්නේ මුකුත් නැති කියලා. SO4 2 minus සහ මෙතන හදුනා ඉපැත්තෙන් හදුනා hydrogen gas. ඊට විනෝද මේ පැත්තේ මේ right hand side එකේ මේ left hand side එකේ මෙන්න මේ plus sign H+ sign එකයි මෙන්න මේ H+ sign එකයි right sulfate ion එකට chemically combine වෙලා H2යි SO4 කියන එක හදන්න පුළුවන් H2SO4 හදන්න පුළුවන් ඔව් සර්. ඊට පස්සේ ඔයාට මේ right hand side එකේ කියනවාද එතනක් තියෙන්නේ එක plus sign එකකුයි එක minus sign එකකුයි ඒ දෙන්න එකතුලා Zn sulfate හදන්න පුළුවන් කියලා පේනවා. ඔව් සර්. පේනවද? ඔව් සර්. හරි. එහෙනම් ඇත්තටම මේ රියැක්ෂන් එකේ ඉනිෂියලි අපි දාලා තියෙන්නේ මොනවද? Zn කියන solid එකයි sulfuric acid උයි aqueous එකේ වෙලා තියෙන්නේ මොනවද? zinc sulfate කියන aqueous එක හැදිලා ඒක මම hydrogen කියන gas එක liberate වෙනවා. මට කියන්න ඕගොල්ලෝ දන්න භාෂාවෙන් මේක මොනවද? දැන් මේක ionic equation එකක්. ඔයාලට පේනවද sulfuric acid වල තියෙන hydrogen ව zinc ඇවිල්ලා displace කරනවා. ඊට පස්සේ zinc sulfate හැදෙනවා. hydrogen displace වෙනවා. ඒ hydrogen තමයි උතරින් liberate වෙන්නේ. එහෙම කතාවක් පේනවද? පේනවා සර්. පේනවා සර්. දාගන්න. මට නිකන් කියන්න මේකත් එක්ක අතපත ගන්න මේකත් එක්ක පොඩ්ඩක් වැඩ ටික කරන්න කෙමිස්ට්‍රි ගොඩක් දැනගෙන ඉන්න ඕනද ලාවට තිබ්බොත් ඇතිද? ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ. ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ.
අන්න ඒකයි කතන්දරේ. කෙමිස්ට්‍රි ටික ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ මේකත් එක්ක හැන්ඩල් කරන්න. නැත්නම් අනාවයි. මෙතන තියෙනවා සිංගල් ඩිස්ප්ලේස්මන්ට් කතා, අයනයිසේෂන්ස් තියෙනවා, අයනික් ඉක්වේෂන්ස් තියෙනවා, බැලන්සින් කෙමිකල් ඉක්වේෂන්ස් තියෙනවා. ඔක්කොම මංගල ටික මේකේ තියෙනවා. රයිට්. ඒකට මම හැමතිස්සෙම කියන්නේ කෙමිස්ට්‍රි අතපත ගාන කොට දාන්න බෑ. කෙමිස්ට්‍රි සුපිරියර දැනගන්න ඕන නැත්නම් නම් අත්තරයි. අපිට කියලා තියෙන if you know chemistry you know chemistry. ඔයා කියනවා නම් chemistry වලට චුට්ටක් පුළුවන් කියලා that means you don't know chemistry. right ඒකයි කතාව. හරි. මේ දැන් ළමයි මට පොඩි පෙන්නන්න කතාවක් තියෙනවා. right දැන් මොකද ඔතන උනේ ඕක ඔළුවේ තියාගන්න. දැන් ඉස්සරහා අපි කතා කරන හැම කලදීම ඔය ස්ටෝරි එක යනවා. ඔය ස්ටෝරි යනවා. මේ මට මෙන්න මෙහෙම දෙයක් වුණානේ. right හොඳට බලන්න. දැන් ඔයා මේ වෙච්ච කතාන්තර ඔක්කොම එක්ක ඔයා දැක්කද සරලව මේක වෙච්ච කතාවක්. ඔක්කොම පැත්තකින් තිබ්බොත් මට මේකේ මේ පෙන්වන්න ඕන මෙන්න මෙහෙම කතාවක් තිබ්බා. ඔය ඔක්කොම අස්සේ මෙන්න මෙහෙම එකක් වුණා කියලා පිළිගන්න. මේ තිබ්බනේ සින්ක් රොඩ් එකක්. සින්ක් රොඩ් එක දිනුනා ඒ ඔක්කොම කතා කරලා මේක ඉලෙක්ට්‍රෝන්ස් ඩිපොසිට් කරා. සින්ක් අයනයිස් කරනකොට මේක ඉලෙක්ට්‍රෝන්ස් ඩිපොසිට් කරා. සින්ක් ඇටම්ස් අයනයිස් කරනකොට අයනයිස්ලා මේකට පයින් කොට මෙහෙම කොරෝඩ් වෙනකොට සින්ක් මොකද කරේ ඉලෙක්ට්‍රෝන්ස් ඩිපොසිට් කරලා ආවේ. ඔය ඉලෙක්ට්‍රෝන්ස් ගන්න සොලියුෂන් එකේ ඉඳලා වගේ ඉලෙක්ට්‍රෝන්ස් ඩිපොසිට් කළා. සින්ක් එකේ ඒ ඉලෙක්ට්‍රෝන්ස් ගන්න එක්ස්ප්‍රස් සයින්ස් ඩිපොසිට් කළා. මට පුළුවන්කමක් තිබ්බොත් මෙන්න මෙහෙම දෙයක් කරන්න බලන්න පොඩ්ඩක් වැඩි සාර්ථක වෙන්න. මට පුළුවන්කමක් තිබ්බොත් සින්ක් මේකේ තියලා ආපු ඉලෙක්ට්‍රෝන්ස් මේකෙන්ම හයිඩ්‍රජන්ට දෙන්නේ නැතුව සින්ක් මේකේ තියලා ආපු ඉලෙක්ට්‍රෝන්ස් මේකෙන්ම ගන්න කියලා හයිඩ්‍රජන් දෙන්නේ නැතුව මම දානවා මේකට තව මොකක් හරි රොඩ් එකක්. right මම දානවා මේකට තව මොකක් හරි රොඩ් එකක්. දාලා මේ රොඩ් එක ෆිසිකලි කනෙක්ට් කරනවා එක්ස්ටර්නලි මෙහා. එහෙම එක්ස්ටර්නලි කනෙක්ට් කරනවා. මෙතන ඇකියුමුලේට් වෙන ඉලෙක්ට්‍රෝන වලට මම කියනවා මේ පැත්තට ගිහිල්ලා මේ රොඩ් එකට යන්න මේ රොඩ් එකකින් ගිහිල්ලා හයිඩ්‍රජන් පිළ ගන්න කියලා ඉලෙක්ට්‍රෝන්ස්. දැන් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන්ස් දෙන්නේ කවුද? මෙතනින් එළියට පාන zinc 2+ අයන්ස් තමයි. zinc 2+ අයන්ස් තමයි මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන්ස් තියලා ඉන්නේ. එතකොට මෙයා ලෑස්තිද මෙතනින් කෙලින් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන්ස් දෙන්නේ නැහැ. මෙයා ලෑස්ති වෙන්නේ නැහැ මෙතනින් ඉස්සරහට කෙලින් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන්ස් දෙන්නේ නැහැ. මොකද කරන්නේ? මෙයා එක්ස්ටර්නල් සර්කිට් එකක් දිගේ යා ඉලෙක්ට්‍රෝන්ස් යවනවා එහා පැත්තේ තියෙන රොඩ් එකට. එහා පැත්තේ රොඩ් එකකින් ඕනනම් ගිහලා හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල ගන්න පුළුවන්. එහෙම කරොත් ළමයි ඔයාට පේනවද මේ රොඩ් එකේ ඉඳලා ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකක් එහා පැත්තේ රොඩ් එකට තියෙනවා. ඔව් පුතේ ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකක් කියන්නේ කරන්ට් එකක් කියලා අපි කියනවා. ඔව් ඔන්න ඔහොමයි යෝකෙන් කරන්ට් ඔබ්ටේන් කරන්නේ. දැන් මෙතන මේ ඉලෙක්ට්‍රෝන ඩිපොසිට් වෙන එකක් තුනේ සින්ක් එකේ ඉලෙක්ට්‍රෝන ඩිපොසිට් වෙන එකක් තුනේ සින්ක් එකේ හරිද? ඉලෙක්ට්‍රෝන්ස් හයිඩ්‍රජන් වලට දෙන එකක් තුනේ සින්ක් රොඩ් එකේමනේ. right ඉලෙක්ට්‍රෝන ඩිපොසිට් තුනේ සින්ක් රොඩ් එකේමයි ඉලෙක්ට්‍රෝන ඇකියුමුලේට් වෙන සින්ක් රොඩ් එකේමයි ඒ ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් වලට දුන්නේ සින්ක් රොඩ් එකේමයි. දැන් මොකද කරන්නේ? අපි ඉස්සරහට මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන ඩිපොසිෂන් එක වෙන්න දෙනවා සින්ක් එකේ. හැබැයි ඉලෙක්ට්‍රෝන්ස් දෙන්නේ නැහැ හයිඩ්‍රජන් වලට ඒකෙදිම. එතනම ඔයලා එතනම දෙන්නේ නැහැ. යවනවා ඛණ්ඩ තැනකට. වෙන පැත්තකට යවනවා. ගිහිල්ලා තව රොඩ් එකකට යවනවා. ඔතනින් ඕනනම් ඉල්ල ගන්න කියලා කියනවා. එහෙම වුණොත් එක්ස්ටර්නල් වයර් එකක් දිගේ ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකක් හැදෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් හැදෙනවා. එක්ස්ටර්නල් වයර් එකක් දිගේ ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකක් හැදෙනවා. එතනින් ඉලෙක්ට්‍රෝන කරන්ට් එකක්. right කතාව හරියද? මෙහෙමයි ඇත්ත කතාව කියන්නද? ආයේ ඉතින් හෙල්ලෙන්නේ නැතුව දශමෙට බලන් ඉන්න ඕන මේ. නැත්තම් බහුභූතයි මේක. right ආයේ ඉතින් මේක එක තමයි මේක ලේසි නෑ මේ අන්තිමට වල තියෙන පාඩම් තුන ඉලෙක්ට්‍රොකෙමිස්ට්‍රි, ඉලෙක්ට්‍රොමැග්නටිසම්, ඉලෙක්ට්‍රොනික්ස්. ගින්දර අමාරු ලෙසන් තුනක් ආයේ. ගන්න එපා ලේසිට පන්ති මිස් කරගන්න එපා රෙකෝඩින් බලනවා කියලා හිතන්න එපා. ෆුල් නන්නත් ආවයි. ආයේ ඉතින් සෙල්ලම් කරන්න බෑ. කොල්ලන්න බෑ. අමාරුම ලෙසන් තුනක් වෙයි. හරිද? right. හරි. ඊළඟට අපි සර් අන්තිමට දාපු පොයින්ට් එක පොඩ්ඩක් අය දාන්න පුළුවන්ද ලියපු එක ටියුට් එකේ? අන්තිමට දාපු පොයින්ට් එක. නෑ ඉක්වේෂන් එක.
මම ඉංග්‍රීසි කරා නම් ඒක ආයෙ ලියන්න වෙනවා මේ ඔයා කොහොම ලියගන්නද ඔයාට තනියම ලියන්න පුළුවන් ඉස්සරහට එනකොට චුට්ටක් ඉන්න නම් ගියොම දිවාශි නේද මේ ඔව් සර්. හරි හරි රයිට් හරි සර්. ඒක හැමෝම ලියන්න කලින් මම මැකුවද ඒක ඕනේ සර්. මම එහෙම කරාද මම ලිව්වෙත් නැහැ. ආයෙ ලියන්න එහෙම ලිව්වෙත් නැහැ. එහෙම අකරලා ගන්නවා කියන්නේ එයි ඉන්න හරි ඉතින් ඉතින් හරි සෝරි සමානෙද රයිට් මොකක්ද උනේ zinc solid එක දීපා equation එක final ආයි බයලස් final equation එක ලියන්න right 2h plus 8 sin theta ඔතේ ලියගන්න අපිට ලියගන්න right zinc 2 plus theta 8 plus මෙහා පැත්තේ තිබ්බා SO4 2 minus පඩන් ඉන්න දරුවට කින්න ඒවා ලියගන්න එපා මම ලියගන්න ඉන්න ලියලි උනාට පස්සේ වන් අස් කරලා යන්න හරි තිබ්බා මේ SO4 2 minus 8 තිබ්බා අපි දැම්මනේ අර final equation එක එයා සම්බන්ධ වුණේ නෑ මොකකටවත් තනියෙන් හිටියාය කියලා කතා කරලා මිනිහා දැම්මනේ දෙන්න right zinc solid right SO4 2 minus 8% තිබ්බා එතනින් හැදුවා H2 gas එක. ඒතර උතනින් ඊළඟට කතා කරන්නේ මෙතන ප්ලස් sign එක එතන මයිනස් sign එක එකතුව H2SO4 හදනවා. මෙතන තියෙන ප්ලස් sign එක නෙගටිව් sign එක එකතුව zinc sulfate වෙනවා. හරිද? එතකොට මෙතන final line equation එකේ තියෙන්නේ zinc කියන solid එක plus H2SO4 කියන 8% එක react කරලා zinc sulfate කියන 8% එකයි hydrogen කියන gas එකයි හදන කතාවක් තමයි right මම ඉස්සරහ ගුවන් ලේසියෙන් ගන්න එපා මේ වගේ මේ තර මේ ලේසියට ගන්න එපා සර්. මන්දුවේ වැඩි කරගෙන යන්න එතකොට තමයි මේක ප්‍රීමියම් එක සර්. yeah ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකක් නිකන් ඔක වෙන්නේ නැහැ electron flow එක නේද? නිකන් ඔක වෙන්නේ නැහැ නෑ හරි මම ඒක කියන්නම් අපි enter වුණාම වැඩි එක කියන්නම් ගන්න හරිද හරි සර්. නිකන් ඔයා කියනවා හරි electron flow එකක් එන්න නිකන් බෑ මොනවා තියෙන්නවද එහෙනම් වෝල්ටේජ් potential difference එකක් තියෙන්න ඕනේ සහ ඒ potential difference එක කියන්නේ electron constant electron pressure gradient එකක් තියෙන්න ඕනේ හරිද මම කියන එක මම උත්තර ගන්නේ හරියට කියලා හිතනවා කට්ටියනේ හරිද හරි හරි right අපි යනවා ඔහොම ඊළඟ එකට ඊළඟ එකේ heading එක කියවලා ගන්න right කොට මම අහන්නද මේක කට්ටිය කියවලා නේද ඊළඟ සර්. what am I right electrochemical cell with zinc strip and a copper strip with diluted sulfuric acid හරිද දැන් මොකද තියෙන්නේ මෙන්න මෙහෙම electrochemical cell එකක් තියෙනවා කියන්නේ electrochemical cell එකක් තියෙනවා මොකද්ද මේකට දාලා තියෙන liquid එක diluted sulfuric acid right මේක දාලා තියෙන්නේ diluted sulfuric acid කලින් වගේම sulfuric acid දාලා තියෙන ඒක ඔයාලට මතක තියෙනවනේ මේක ඇතුලේ sulfuric acid කියන්නේ කොහොමද H plus equals ion විදිහටයි තව කොහොමද SO4 2 minus equals ion විදිහටයි එයා acid එකක් strong acid එකක් එහෙනම් එයා මොනවා වෙලාද ඉන්නවනේ මේ equals pm එකේ ion acid right එයා equals pm එකේ ion acid එතකොට මෙතන දාලා තියෙනවා sulfuric acid වලට මම දාලා තියෙනවා copper rod එකකුයි zinc rod එකකුයි හරි මේ මට චුට්ටක් ඔයාව පොඩ්ඩක් ආයෙ පිටිපස්ස ගෙනියන්න ඕනේ මට පොඩ්ඩක් මතක් කරලා දෙන්න පුළුවන් වෙයිද ඔයාලට මෙන්න මෙතනදී හරිද මෙන්න මෙතනදී
H plus ions දෙකක් තිබ්බනේ. මෙතන H plus ions දෙකක් තිබ්බනේ. ඔය H plus ions දෙකෙන් එක H plus ion variety එකක් zinc rod එකකට ගාවට ඇවිල්ලා electrons ඉල්ල ගත්තානේ. මේ electrons ඉල්ල ගත්තානේ. එතකොට මෙයාගේ oxidation number එක plus නේ. මෙයාගේ oxidation number එක 0 නේ. ඒ කියන්නේ මෙතන උනේ reduction එකක් නේ. right? reduction එකක් නේ උනේ. මට කියන්න high reactive H plus again high reactive component එකකින් හැදිච්ච H plus ion එකද less reactive component එකකින් හැදිච්ච H plus ion එකද මේ reaction එකේදී reduce වෙන්නේ. දැන් zinc කියන්නේ activity series එකේ hydrogen ට වඩා උඩින් ඉන්න reactive metal එකක් නේ. මං අහන්නේ reactive metal එකේ H plus ion එකද නැත්නම් less reactive component එකේ H plus ion එකද මේකේදී reduction එක experience කරන්නේ. reactive එකනේ. less reactive. එහෙනම් පුතේ එහෙනම් අනිවාර්යෙන්ම මෙන්න මෙතන ඔයා දාගන්න ඕන මෝඩ් එකක් right මෙන්න මෙතන ඔයා මෝඩ් එකක් දාගන්න ඕන. දැන් මෙතනයි අපි ලියුවේ reduction reaction මෙතන ලියුවේ. එහෙනම් ලියන්න මෙන්න මෙතන reduction reaction is experienced by reduction ලියලා highlight කරගන්නවා. reduction reaction is experienced by least reactive H plus ion. Least reactive H plus ion. Reduction reaction is experienced by least reactive H plus ion. Reduction reaction is experienced by least reactive H plus ion. Less reactive H plus ion is reduction experience කරනවා. හරිද? right? එතකොට ඔතන H plus ions දෙකක් තිබ්බා මේ medium එකේ. right? zinc 2 plus ion එකයි hydrogen plus ion එකයි least reactive එක කරා තමයි reduction reaction එක experience කරන්නේ. හරි අපි ඒකත් දාගෙන දැන් ඉස්සරහට යනවා. හරිද? right. දැන් එහෙනම් අපි ගාව තියෙන්නේ sulfuric acid වලට දාපු copper rod එකකුයි zinc rod එකකුයි. ඒ දෙන්නම physically connect කරලා තියෙනවා external wire එකකින් එළියෙන් සහ sulfuric acid aqueous medium එකේදී aqueous medium එකේදී H plus වලටයි SO2 minus ions වලටයි dissociate වෙලා. හරිද? මේකේ observations තියෙනවා. ඉස්සෙල්ලාම අපිට කරා මේකේ observations ලියන්න කියලා. දැන් මෙතන rods දෙකක් තියෙනවා. ඔයා හිතන්නේ කවුරු corrode වෙනවා ඔයා observe කරයි. rods දෙකෙන් එකක් corrode වෙනවා. අපි කලින් එකනේ මේක දැන් rods දෙකක් දාගෙන ගියේ. ඔයා හිතන්නේ most reactive එකකට least reactive එකකට corrode වෙන්නේ. ඒ කියන්නේ activity series එකක ගත්තොත් zinc උඩින් ඉන්නේ copper ගොඩක් යටින් ඉන්නේ hydrogen වලටත් පල්ලෙහෙන් ඉන්නේ. මං අහන්නේ මෙයාද corrode වෙන්නේ ඔයා හිතන විදිහට. Zn zinc නේ. එහෙනම් අපි ලියමු පළවෙනි එකටම zinc rod corrodes. Zinc rod corrodes. zinc rod dissolves. හරි. දැන් ඔයාට මතකයි දැන් මම කිව්වා හයිඩ්‍රජන් ගන්න කොහෙන්ද? හයිඩ්‍රජන් මෙයාම දෙනවද? මෙයා corrode වෙනවා නම් මේකෙදි විත zinc atoms මේකට පායනවනම් zinc 2+ වෙනවා. එකඟයි. right? මේක තවත් zinc atoms පායනවා. right? කොහොමද පායන්නේ? මේක corrode වෙනවා. මේකට පායනවා zinc atoms පායන zinc 2+ වෙලා. මේකට පායනවා zinc 2+ වෙලා. මේකට පායනවා zinc 2+ වෙලා. electrons කියලා ඉන්නේ මේ electrons කියලා ඉන්නේ. ඔන්න දැන් මේ electron accumulation එක එන්න වැඩි වෙනවා. දැන් zinc atoms මේ solution එකට zinc 2+ ions වල පනින්න මේක deposit කරන electrons වැඩි වෙනවා. හරි. මම කියවන්නේ මෙයා දැන් ලෑස්තිද hydrogen වලට weak atoms දෙන්න මෙතන electrons දෙන්න මෙතන දෙමු. නෑ. zinc rod එක දැම්මන්. මෙතනින් rod එකක් දැම්මෙමයි. zinc rod එක උතනින් ඉලෙක්ට්‍රෝන දෙන එක නවත්තන්න. එහෙනම් zinc නෙමෙයි මෙතන ඉලෙක්ට්‍රෝන්ස් දෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන්ස් ඔබම යවනවා මේක through මෙහා පැත්ත. එතකොට හයිඩ්‍රජන්ට සිද්ධ වෙනවා H+ වලට සිද්ධ වෙනවා මේකට ආපු ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල ගන්න. එතකොට හයිඩ්‍රජන් ගෑස් එක ඉවෝල්ව් වෙන්නේ මෙතනින්ද H+ දෙකක් ඇවිල්ලා හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල ගන්න වෙන්නේ මේ රොඩ් එකෙන්ද. copper වලින්. එහෙනම් hydrogen gas liberation එක දැන් වෙන්නේ නෑ zinc rod එකේම. දැන් වෙන්නේ copper rod එකේ. එහෙනම් ලියන්න gas bubble liberates at the copper rod.
gas bubble liberates at the copper rod. දැන් මම කියපු ඒවා ඔළුවේ තියන් ඉන්න ඕනේ. gas bubble liberates at the copper rod. පළවෙනි observation එක මොකක්ද? zinc rod colludes, zinc rod dissolves. දෙවෙනි එක මොකක්ද? gas bubble liberates at the copper rod. දැන් ඔය කතන්දරේ වෙනකොට මම කියවනේ මෙතනින් හැදෙන ඉලෙක්ට්‍රෝන්ස් ටික මම මේක හරහා යවනවා කියලා එහා පැත්තට. එතකොට ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් ෆ්ලෝ වෙනවා නම් මෙතනදී මේ ඇමීටර් එක ඩිෆ්ලෙක්ට් කරනවා. එහෙනම් third observation එක the ammeter deflects. third observation එක ammeter deflects. දැන් ඉතින් අපිට සිද්ධ වෙනවා මේකේ physically අපි observe කරපු හැම එකකටම chemical reasons දෙන්න. right? physically අපි observe කරපු හැම එකකටම chemical reasons දෙනවා වෙනවා. අපරකේ මේ මහාලන්. right ඔන්න අපේ zinc card එක right ඔන්න අපේ zinc card එක හරි right දැන් මට කියන්න දැන් ඕගොල්ලෝ දැන් ආයේ මොකුත් ඕනේ නැහැ zinc rod එක දිය වෙන්න හේතුව කියලා දැන් අපිට කියනවානේ zinc rod එක දිය වෙනවා කියලා zinc rod එක දිය වෙන්න හේතුව දැන් කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා කටි කතා කරලා උත්තරත් තමයි හරියන්නේ zinc rod එකේ මොනවද තියෙන්නේ කියමු zinc rod එකේ මොනවද තියෙන්නේ zinc atoms ඔය zinc atoms මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් ඉතුරු කරලා මේ ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් ඉතුරු කරලා සොලියුෂන් එකට 2+ අයන් එක වෙලා සල්ෆරික් ඇසිඩ් වලට පායනවා. දැන් මෙතන zinc atom එකක් තියනවද? නැහැ. ආයෙ zinc atom එකක් මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් මේකේ තියලා සොලියුෂන් එකට පායනවා zinc 2+ අයන් එකක්. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන එකක් තියනවද? නැහැ. එහෙනම් zinc rod එක දිය වෙන්න හේතුව ඔකයි. අපි ඔකලින් ඔක ගන්න එකනේ කොහොමද? zinc rod එක දිය වෙන්න හේතුව ඔකයි. right? අම්මූතු නිකන් මැජික් එකක් නෙමෙයි. zinc දැන් මෙතන බලන්න. දැන් අරන් යන කියුවේ. දැන් මෙතන rods දෙකක් තියෙනවා. මොකද්ද දිය වෙන්නේ කියලා බලන්න ඕනේ. මොකේද දිය වෙනවා කියන්නේ oxidation එක වෙන්නේ. මොකේද oxidation එක වෙන්නේ කියලා බලන්න. ඔතන කියනවා zinc is reactive than copper. Zinc strip oxidizers. Zinc atoms get into the solution as zinc 2+ ions, leaving electrons in the zinc strip. Zinc electrode corrode due to this. එහෙනම් මේ වගේ electrochemical cell එක oxidation එක වෙන්නේ rods දෙකක් තියෙනකොට least reactive rod එකේද එහෙමත් නැත්නම් highly reactive rod එකේද? highly reactive rod. rods දෙකක් තියෙනවා දෙකෙන් කවුද ඔක්සිඩයිස් වෙන්නේ ඔක්සිඩයිස් වෙනවා කියන්නේ ඔක්සිඩේෂන් එක හදන්නේ zinc මොකද වෙන්නේ zinc solid atoms තියෙන්නේ ඒගොල්ලෝ කවුරු වෙනවද zinc 2+8% විතර දැන් ඔක්සිඩේෂන් එක නේ මෙයාගේ ඔක්සිඩේෂන් නම්බර් එක 0 මෙයාගේ ඔක්සිඩේෂන් නම්බර එක ප්ලස් මොකද වෙලා තියෙන්නේ ඔක්සිඩේෂන් නම්බර එක ඉන්ක්‍රීස් වෙලා ඒ කියන්නේ මොකක්ද මේක ඔක්සිඩේෂන් එක ඔය ඔක්සිඩේෂන් එක වෙද්දි තමයි කොරෝෂන් එක වෙන්නේ මෙටල් එක ඩිසෝල්ව් වෙන්නේ ඔය ඩිසෝල්ව් වෙන්නේ කවුද කියලා බලනවා අපි ඩිසෝල්ව් වෙන්නේ මේ දෙන්නගෙන් මෙතොඩ් දෙකක් තියෙනවා දෙකක් තුනම අපිට චැලෙන්ජින් කවුද කොරෝඩ් වෙන්නේ කියලා හොයාගන්න. highly reactive metal එක තමයි කොරෝඩ් වෙන්නේ. highly reactive metal එක තමයි oxidation එක. ඒතර මේ දෙන්නගෙන් highly reactive කවුද? zinc. මොකද zinc active diseases එකේ උඩින් ඉන්නේ. හරිද? එහෙනම් කවුද කොරෝඩ් වෙන්නේ? zinc කොරෝඩ් වෙනවා කියන්නේ zinc atoms 2+ ion වෙලා solution එකට පයින්නවා. ඒ පයින් හැම වාරයක් ගානෙම zinc atoms electrons වෙන්න මේක deposit කරලා ඉන්නේ. zinc atoms electrons make deposit කරලා හරි දැන් අපි ලියමු zinc එක කොරෝඩ් වෙන්න හේතුව අපිට කියනවා electrons දෙකක් තියෙනවා electrons දෙකකින් වැඩිපුරම reactive zinc එහෙනම් zinc තමයි කොරෝඩ් වෙන්නේ zinc atoms තමයි oxidize වෙලා zinc 2+ ions in the solution එකට පයින්නේ කියනවා oxidation occurs at the anode අපි පටන් ගන්නකොටම කිව්වා කොහෙ wherever the oxidation happens ඒ වෙන්නේ anode කියන්නේ oxidation එක වෙන terminal එක අපි name කරන්නේ anode. එහෙනම් මෙතන anode එක කවුද? මේ electrochemical cell එකේ anode එක කවුද? zinc strip එක. zinc strip එක. මේකේ zinc strip එකේ තමයි oxidation එක වෙන්නේ. එහෙනම් zinc strip එක තමයි anode එක. Oxidation occurs at the anode in the electrochemical cell. anode එක තමයි negative terminal of an electrochemical cell. මම ඕකට reason එක කියන්නේ. අපි එහෙනම් බලමු මොකද මෙතන වෙන්නේ කියලා. මෙතන වෙන්නේ
zinc තියෙනවා solid එක විදිහට එයා මොකද කරන්නේ zinc 2+ විදිහට aqueous solution එකට පයින්නවා පැනලා electrons දෙකක් deposit කරනවා මොකේද මොකේද electron දෙකක් deposit කරන zinc rod එකේ එතකොට ඕක තමයි අපේ number 1 reaction එක number 1 reaction එක මේක බැලුවොත් වාට තියෙනවා zinc වල oxidation number එක මෙතන 0 උඩ zinc ඉන්න form එකකින් ඉන්නේ මෙතන zinc 2+ වෙලා ඒ කියන්නේ oxidation එකක් වෙලා මෙතන එහෙනම් මේක oxidation reaction එකක් කියලා මෙතන ලියා ගන්න oxidation reaction එක oxidation එක වෙන්නේ anode එකේ ඒක අපි මේක පටන් ගන්නකොට ඉගෙන ගන්න දෙයක් oxidation එක වෙන්නේ anode එකේ oxidation එක වෙන්නේ කොහෙද anode එකේ මොන જાතිය සෙල් එකක් වුණත් ළමයි ඔක්සිඩේෂන් එක වෙන්නේ anode එක ටීචර්ස්ලා ඕගොල්ලොන්ට ඔවා පටලනවා පැටලිලා superior right බය වෙන්න එපා කොහේ වුණත් ඔක්සිඩේෂන් එක වෙන්නේ anode එකේ ඉතින් එහාට ඕගොල්ලෝ කණීම හොයා ගන්නවා positive terminal negative terminal කියන්නේ මම එහෙමයි උගන්වන්නේ ඔයාලා කණීම හොයා ගන්නවා positive terminal negative කටපාඩම් කරලා යන්න ඕනේ අරගේ anode එක මේක anode එක එහෙම වෙනස් වෙන එක ඔයා හොයන්න දැන් ඔයා හොයන්න පුළුවන් කරනවා කියලා දෙනවා නැතුව අරක කටපාඩම් කරලා යන්න ළමයි හොයන්න අමාරුයි කියලා යවන්නේ. හරිද? ඔක වාට හොයන්න කියලා. ඒ හින්දා කටපාඩම් ගන්න යන්න එපා. අරක anode එක මොකද්ද මේක anode එක මොකද්ද කියලා. theory concept කරනවා යන්න reaction එක ලියන්න බලන්න කවුද anode එක කවුද cathode එක. එහෙනම් electrochemical cell එකේ most reactive metal එකේ තමයි oxidation එක වෙන්නේ. එයා තමයි anode එක. හරිද? right. ඒක හරි. ඔන්න දැන් zinc metal එක කොහොමද වුණා ඒක දැක්කා. right. ඔන්න ඕක ඔක්කොම ලියවෙන්නේ කියලා හිතනවා. හරි මට කියන්න දැන් මම යනවා ආයි බෝඩ් එකට හඳුරන්න දැන් පුතේ මම දැන් කී හිටියේ මොකද්ද zinc rod එකක් තියෙනවා zinc rod එකේ atom zinc 2+ වෙලා solution එකට පනිනවා මේ දෙන්නාගෙන් කවුද oxidize වෙන්නේ zinc හේතුව zinc තමයි most reactive copper වලට වඩා එතකොට zinc atom එකේ තියෙන zinc rod එකේ තියෙන zinc atom zinc 2+ වෙලා solution එකට පනිනවා electrons මේකේ තියෙන්නේ ගොඩක් zinc atoms පයින්නවා කියන්නේ solution එක zinc 2+ වෙලා මේකේ accumulate වෙන electrons ප්‍රමාණය වැඩි වෙනවා. දැන් ඔය වගේ කතාවක් මේකෙත් වෙනවද මට කියන්න? මේකටත් ඔය වගේ වැඩක් වෙනවද? නෑ. එතකොට මේ දෙන්නගේ electron concentration එක බැලුවොත් මේ දෙන්නගේ electron density එක බැලුවොත් කාගේ electron density එක වැඩි? zinc ඇයි හින ගහනවා වගේ රෝගාල මේකේ ඔක්සිඩේෂන් රියැක්ෂන් එක වෙනවා. zinc atoms පටපට ගාලා පයින්නවා සොලියුෂන් එකට zinc 2+ අයන් වෙලා. ඒක නිසා zinc වල ඉලෙක්ට්‍රෝන ඇකියුමුලේට් වෙනවා කන්ටිනියස්ලි. ඒ හින්දා මේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක කන්සිඩර් කරොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක වැඩි. ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක මෙයාගේ වැඩි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක අඩුයි. මල්ලි පංජාබි දැක්වාට තියෙනවා විතර ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි ඩිෆරන්ස් එකක් තියෙනවා කියලා. ඔව් සර්. ඕක නේද ඔයා බලාපොරොත්තු වෙන්නේ potential difference එකක් කියලා electron density වැඩි තැනක ඉඳලා electron density අඩු තැනකට මොනවා flow වෙන්න ගන්නවද අන්න ඕක තමයි chemical reason එක for the deflection of the ammeter කතාව තේරෙනවද ඔව් සර් right හරි නේද right එහෙම හිතන්න අනිවාර්යයෙන්ම potential difference එකක් තියෙන්න ඕනේ potential difference එකක් හැදෙන්නේ කොහොමද මේ oxidation reaction එක zinc strip එක වෙනකොට zinc strip එකේ accumulate වෙන electrons එක දිගට එහෙම බලුවාම copper strip එකක් තියෙන copper strip එකේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. එතකොට මේ දෙන්නගේ electron density බැලුවොත් electron concentration එක බැලුවොත් zinc strip එකේ electron density එක වැඩි, copper strip එකේ electron density එක අඩුයි. ඒ හින්දා zinc strip එකේ ඉඳලා copper strip එකට electron flow එකක් වෙනවා. ඒකයි reason එක ammeter එක reflect වෙනවා. right. ඔන්න අපි ලියමු ඉස්සරහට ඊළඟ part එක. The electron density increases at the zinc strip and the electron starts to flow towards the copper strip through an external conductor due to the deficiency of electrons at the copper strip. Copper strip එකේ electrons අඩුයිනේ. අර කියන electron accumulate වෙන්නේ. Right. H+ ions produced in the solution. ඒ කතාව වෙනවා. එහෙනම් ඕක කියන්න. ඔතන ලියන්න. This is the reason for the deflection of the ammeter. ලියන්න ඔතන. This is the reason. This is the reason for the deflection of the ammeter. This is the reason for the deflection of the ammeter. zinc rod එකේ electron accumulation එක වැඩි, එහෙනම් යාගේ electron density එක වැඩි, copper strip එක වඩා
ඔය හින්දා තමයි ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකෙන් zinc strip එකේ ඉඳලා copper strip එකට external contact එක දුරු ඒ හින්දා ඇටිග්‍රේඩ් සෙට් කරනවා right ඔය දැන් ඔය හැම එකකම reasons ඔයා දන්නේවා මම මේ කියන්නේ ඔයා දන්නේවා මේක මෙහෙම නේද කියලා මේ අපි discussion එකක් කියන්නේ මම මේ නිකන් අමුතුවෙන් උගන්වන දේවල් නෙමෙයි ඔයා කලින් උගන්වලා ඔක්කොම දන්නේවා හරිද right ඊට පස්සේ කවුරුද කතා කරනවද හරි ඊට පස්සේ මේ aqueous solution එකේ මම කිව්වා sulfuric acid කියනවා කියලා sulfuric acid මොනවද dissociate වෙන්නේ H+ ions වලට SO2 ions වලට right ඔන්න දැන් ඊළඟ case එක මේ aqueous medium එකේ H+ ions කීයක් තියෙනවද H+ ions කීයක් තියෙනවද කතා කරමු H+ ions කීයක් තියෙනවද sorry H+ ions sorry plus ions කීයක් තියෙනවද මේ medium එකේ දෙකයි H+ ions උයි zinc 2 plus දැන් ඔක්සිඩේෂන් එක වුණානේ මෙතන ඉතුරු වෙලා තියෙන්නේ මොකක් වෙන්නද reduction රිඩක්ෂන් එක වෙන්නේ ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එකේ most reactive plus ion එකකට least reactive plus ion එකකටද least reactive plus ion එතකොට zinc ට පුළුවන් මෙතන කියලා අනේ මට ඉලෙක්ට්‍රෝන දෙන්න කියන්න බෑ ඒක කරන්න පුළුවන් හයිඩ්‍රජන්ට හයිඩ්‍රජන් යනවා කාගේ ගාවටද හයිඩ්‍රජන් යනවා කොපර් ගාවට හයිඩ්‍රජන් ඉන්නේ තනියම නෙමෙයි සල්ෆියුරික් ඇසිඩ් වලින් ඩිසෝසියේට් කරාම හයිඩ්‍රජන් ඉන්නේ කපල් එහෙනම් මොකද වෙන්නේ H+ කපල් එකක් යනවා කාගාවද H+ කපල් එකක් යනවා කොපර් ස්ට්‍රිප් එක ගාවට මේ 2H+ කපල් එකක් යනවා කොපර් ස්ට්‍රිප් එක ගාවට ගිහිලා ඉල්ලගන්න ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් ඉල්ලගෙන හයිඩ්‍රජන් ගෑස් එක හදනවා හයිඩ්‍රජන් ගෑස් එක හදනවා හයිඩ්‍රජන් ගෑස් එක හදනවා hydrogen gas එක හදද්දි ළමයි මෙතනින් තමයි bubbles liberate වෙන්නේ. හරිද? right. එහෙනම් පුතේ ලියාගමු මෙන්න මෙතන. Reduction occurs at the cathode H+ ion produced by the solution due to the dissociation of H2SO4 reaches the copper strip and accept electrons and get reduced into hydrogen gas. එහෙනම් උතන බ්‍රැකට් එකක් දාලා ලියන්න the least reactive plus ion in the solution reduce experience reduction least මෙතන right මෙතන ලියන්න least reactive plus ion gets reduced. Attack experience reduction gets reduced කියලා කිව්වම ඔයාලා හිතයි ගන්නේ අඩු වෙනවා කියලා. ඒ මේක අම්මේ experience reduction. හරි එතකොට least reactive plus ion එක තමයි reduction එක experience කරන්නේ. මොකක්ද equation එක? H+ ions එකක් තියෙනවා 2H+ ions equals තියෙනවා ඊළඟ copper electrode දෙකෙන් electron දෙකක් ඉල්ල ගන්නවා H2 gas එක හදනවා ඕක බලන්න ඕක බැලුවොත් ඕක තමයි equation 2 එක අපේ equation 2 එක ඕක බැලුවොත් වරම එනවා මෙතන hydrogen ඉන්නේ plus charge එකක් එක්ක මෙතන hydrogen යන්නේ යාගේ natural existing formula 0 එහෙනම් මෙතන යා තියෙන මොකද්ද reduction එකක් ඔක කියා ගන්න ඔය අස්සෙල්ම right H+ එකේ ඉන්නේ hydrogen යා oxidation number එක 0 කරගෙන ඒ කියන්නේ reduction එකක් බොහොම කල්පනාවෙන් ටච් එකේ හැම පොයින්ට් එකක්ම අල්ලන් ඉන්න ඕනේ නැත්නම් කරගන්න. right. කල්පනාවෙන් ටච් එකේ හැම පොයින්ට් එකක්ම අල්ල ගන්න ඕනේ. right. මාද කරන්නේ ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල්ස් වල කතාව විතරයි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝලයිටික් සෙල්ස් කරන්නේ එක උදේ පහට. හරිනේ. මොකද මම ඉගෙන ගත්ත දෙයක් තමයි ඔන්ලයින් වල ඕක කඩලා කරන්න ඕනේ. එක දිගට කරොත් ඔයගොල්ලන්ට ඒක වදින්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි අපි පැය 4 සෙන් එකක් කරලා ෆිසිකල් ක්ලාස් වල ඉවරයි. right. ලොකු ක්‍රවුඩ් එකක් වෙන අසල තියෙන. වටේ පිටින් කට්ටිය ඇවිල්ලා. right. ඉතින් එහෙම කරන්න බෑ දැන් ඔන්ලයින් කරලා. හරි. right. හරි. right. half reaction එක ඇඩ් කරන්න. half reaction එක ඇඩ් කරන්න. පටගාලා ඇඩ් කරන්න. ඔයගොල්ලෝ ගන්න පුළුවන්ද? right. මොනවා කොයි half reaction එක
දැන් first and to first equation එක දෙක දෙවෙනි equation එක add කරන්න. මට කම්පියුටර් මේ මෙතන reduction එකක් මුලින් කියලා දැක්කම ඔයා ලියන්න මෙතන පොඩක් වඩාත් ලියන්න. මෙතන මේ equation number 2 කියලා ලියවන්න. උතන ලියන්න reduction කියලා. reduction. දැන් මේක මෙතන ලියවන්න oxidation කියලා. oxidation එක anodic reaction කියලා ලියන්න. anode එකනේ වෙන්නේ. anodic reaction කියලා ලියන්න. මෙතන reduction කියලා ලියුවා. reduction එක cathodic reaction කියලා ලියන්න. cathodic එකක් ලියගන්න ඕනේ. සුනිල් ලියාගන්න. oxidation එක පළවෙනි equation එක number 1 එක oxidation reaction එක කිව්වා. oxidation එකක් කොහොමද? ඒකට anodic oxidation එකෙන් anode එකේ කොහේ වුණා? ඊට පස්සේ දෙක reduction එකක් කියලා ලියුවා. දෙක cathodic reaction. right. එතකොට 1 and 2 add කරන්නේ. කැලේ add කරන්නේ. right. ඔයාලගේ හිටියා zinc කියලා solid එකක්. පළවෙනි equation එකේ වම් අත පැත්තේ දෙවෙනි equation එකේ වම් අත පැත්තේ x plus කියලා x plus එකක් electron දෙකක් තිබ්බා එහා පැත්තට ගියා දැන් equations දෙකේම right side reduce වෙලා යන්නේ පළවෙනි equation එකේ right side එකේ තිබ්බා 2 plus science x plus science දෙවෙනි equation එකේ right side එකේ තිබ්බා hydrogen gas එක සහ electrons දෙකක් මේ electrons දෙක කපලා දාන්න final equation එක ඔයාලා ලියා ගන්න පුළුවන් zinc solid plus 2h plus 8 plus ions මේකට වෙනවා zinc 2 plus 8 plus hydrogen gas on the final figures on final line equation එක දැන් කතාව දන්නවනේ. දැන් බහලා ඉන්නේ වැඩි. ඔය ටික ඔළුවේ තියාගෙන ඉඳලා හිත විද්‍ය අමතක කරන්න එපා. හිත ටික කරන්න බැරි වෙනවා. හරිද? නින්දර වගේ බලා ගන්නලා නැත්තම් ටික කරලා ආවා. හිත ටික කළා මම ආයෙත් කිලිමයි අමතක කරන්න නම් මට ආයෙ පැයක් විතර දාලා මොලේද කියලා දෙන්නවා. අයිත් මම කියලා දෙන්න ලෝභ නැහැ. අයිත් කරක්කයි සම්පාරකට එක අහුවෝ. මොලේදලා කියලා දෙනවා. මේ මට කියලා දෙන එක කීස් එකක් නෑ. හැබැයි ඔයගොල්ලෝ වැඩි කරගන්න නැතුව අමතක කරගත්තොත් ඒක කියලා දෙන එක මට අමාරු නැහැ මට බැරි නැහැ. හැබැයි ඒකට ටයිම් කියන ෆැක්ටර් එක අපිට පොඩ්ඩක් හරස් වෙනවා. right හරි ඊළඟට පොඩ්ඩක් මේක කියවන්න ගියාම අපේ ලෙසන් ඉස්සරහට ඒ මල් ලියලා තිබ්බේ නෑ ඒක. ලියන ගමන් හිටියේ. හරි දෙන්න ඉන්පෝට් තමයි අඬන්නේ. ඉරිපන්ති උත්තරේ ළමයි ඉන්නවා. හරි. සමහර කට්ටියට වෙන ක්ලාස් හරි. හරි. දැන් ඉතින් මෙතනින් එහා පැත්තට ඒව ඔයාලට කරගෙන යන්න පුළුවන් තනියම. හරි. මම එහෙම කරන්න දෙන්නේ නැහැ බලන්න ඔයගොල්ලෝ. පොඩ්ඩක් කොච්චර කරත් පොඩ්ඩක් අනනවනේ. තනියම අනා ගන්න බෑ මාත් එක්ක අනා ගන්න ඕනේ. එතකොට මට අනපුතන ඒවාට කියලා දෙන්න පුළුවන්. හරි. right. යන් ඉස්සරහට. කටගාල කියමුද පුස්තකවලින් පට්ටික. Okay. Metal placed higher in the activity series acts as the anode, and the metal placed lower in the activity series acts as the cathode. ඒ කියන්නේ activity දැන් electrochemical cell එක වැඩි reactive metal එක oxidize වෙනවා. ඒකනේ ඒක anode එක විදිහට වැඩ කරන්නේ. ඒක අපි දන්නවනේ. අඩු reactive metal එකේ තමයි reduction reaction එක වෙන්නේ. එහෙනම් එයා තමයි විතර cathode එක විදිහට වැඩ කරන්නේ. මම කිව්වා පටන් ගන්නකොට anode නම් oxidation, cathode නම් reduction මතක් කරගන්න බලන්න. anode නම් oxidation, cathode නම් reduction. ඒතර electrochemical cell එක anode එකේ තමයි
oxidation එක වෙන්නේ මොනවාද electrochemical cell එකේ most reactive rod එක තමයි oxidize වෙන්නේ. ඒක එයා තමයි anode එක. electrochemical cell එකේ least reactive metal rod එක තමයි reaction එක වෙන්නේ. ඒක එයා තමයි cathode එක. right yang salah. More reactive metal used as the electrode in electrochemical cell becomes the anode. Less reactive ඒක highlight කරගන්න. right Less reactive metals used as the electrode in the electrochemical cell becomes the cathode. ඒක highlight කරගන්න. Oxidation occurs at the anode and reduction occurs at the cathode. ඒ දෙකක් highlight කරගන්න. ඒක කොහොමද දාන්න? බලන්න. හරි ඊට පස්සේ Anode is more electronegative due to the accumulation of electrons due to oxidation reaction take place at the anode than the cathode. හරි. ඒක පිළිගන්න ඕනේ මෙහෙම. දැන් අපි දන්නවා මේකේ තමයි ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක වැඩි. මේකේ තමයි ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක අඩු. එතකොට මේ දෙල්ලා කන්සිඩර් කරොත් right ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක අඩු කොපර් ස්ට්‍රිප් එකේ. ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක වැඩි සින්ක් ස්ට්‍රිප් එකේ. එතකොට ඒ දෙල්ලා කන්සිඩර් කරොත් මෙයා ගොඩක් ඉලෙක්ට්‍රෝ නෙගටිව්. ඒ ගොඩක් ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවා. මෙයාට සාපේක්ෂව මෙයාගේ ඉලෙක්ට්‍රෝන්ස් නැතුවම නෙමෙයි මෙහෙන් යන ඉලෙක්ට්‍රෝන්ස් ඔක් තියෙනවානේ. හැබැයි යනකොටම ඩොට් දාලා ගන්න. මේ ඉලෙක්ට්‍රෝන යනකොටම හයිඩ්‍රජන් ගන්නවා අරගෙන හයිඩ්‍රජන් ගෑස් වෙනවා. ඉවත් වෙනවා. ඉලෙක්ට්‍රෝන එක මෙතෙන්ට කපල් එකක් යනකොටම හයිඩ්‍රජන් බලන්නේ මෙතනින් ඉඳලා ඉලෙක්ට්‍රෝන එක අරගෙන හයිඩ්‍රජන් ගෑස් එකලා යනවා. ඒතර පොඩි හරි කප්පලකට මෙයාගේ ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවනේ. අන්තිමට මෙයා මෙටල් කන්ඩක්ටර් කුමත් ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවා මෙයාගේ. යම් තමක් ප්‍රමාණයක්. හැබැයි මෙයාට සාපේක්ෂව මෙයා ඉලෙක්ට්‍රෝ පොසිටිව්. ඔන්න කම්පැරිසන්. මෙයා most electronegative වෙයි මාර රැපිඩ්ලි මෙයාගේ ඔක්සිඩේෂන් එක වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන්ස් ඩිපොසිට් කරනවා මෙයාගේ. ඉලෙක්ට්‍රෝන ඩිපොසිට් වෙච්ච ගමන් මේ පැත්තට ෆ්ලෝ වෙන්නත් ගන්නවා. මේ දෙන්නත් කම්පෙයාර් කරොත් මෙයා most electronegative. මෙයාත් එක්ක මෙයා කම්පෙයාර් කරනවා මෙයාට වඩා මෙයා ඉලෙක්ට්‍රෝ පොසිටිව්. එහෙනම් මේකේ නෙගටිව් ටර්මිනල් එක මේකේ නෙගටිව් ටර්මිනල් එක වැඩ කරන්නේ කවුද? මේකේ නෙගටිව් ටර්මිනල් එක මේ ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකක් කරන පොසිටිව් නෙගටිව් ටර්මිනල් එක උඩ අර මල්ලි කිව්වා වගේ පංජාබි කිව්වා වගේ මේ පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක් කොහොමද? පොටෙන්ෂල් ඉලෙක්ට්‍රෝන පොටෙන්ෂල් ඩිෆරන්ස් එක වැඩි ඉලෙක්ට්‍රෝන පොටෙන්ෂල් ප්‍රෙෂර් එක වැඩි තරම් නෙගටිව් ටර්මිනල්. මෙයා නෙගටිව් ටර්මිනල්. මෙයාට වඩා මෙයා ඉලෙක්ට්‍රෝ පොසිටිව්. එහෙනම් මෙයා පොසිටිව් ටර්මිනල් එක. කතාව තේරුණා? දැන් අපි දන්නවා හරි අපි දන්නවා ඉලෙක්ට්‍රෝන්ස් ෆ්ලෝ වෙන්නේ මොන පැත්තටද සර්කිට් එකේ? නෙගටිව් ටර්මිනල් ට පොසිටිව් ටර්මිනල්. කරන්ට් එක ක්‍රියේට් වෙන්නේ පොසිටිව් ටු නෙගටිව්. කන්වෙන්ෂනල් කරන්ට් එකනේ පොසිටිව් ටර්මිනල් ට නෙගටිව් ටර්මිනල් ක්‍රියේට් වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එක හැදෙන්නේ නෙගටිව් ටර්මිනල්. ඉතින් මේ වෙලාවට ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එක හැදෙන්නේ නෙගටිව් ටර්මිනල් එකද පොසිටිව් ටර්මිනල් එක තමයි. ඇයි මෙයා නෙගටිව් ටර්මිනල් ඉලෙක්ට්‍රෝන්ස් එක කියලා කන්සිඩර් කරන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක වැඩි. ඇයි මෙයා පොසිටිව් ටර්මිනල් එක කියලා කන්සිඩර් කරන්නේ? මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක අඩුයි. මෙයා එක්ක කම්පෙයාර් කරපුවම මෙයාට වඩා ගොඩක් මෙයා ඉලෙක්ට්‍රෝ පොසිටිව්. ඉලෙක්ට්‍රෝ පොසිටිව් කියන්නේ නෙගටිවිටි එක අඩුයි කියන්නේ. right? එහෙනම් මෙයා මේ ඉලෙක්ට්‍රෝඩ් එකේ පොසිටිව්. එතකොට ඔයාලා දන්නවා මෙයා ඇනෝඩ් එතකොට ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එකේ ඇනෝඩ් එක නෙගටිව් ටර්මිනල්. ඔයාලා දන්නවා මෙයා කැතෝඩ් ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එකේ පොසිටිව් ටර්මිනල් එක කැතෝඩ්. ඔන්න ඔච්චරයි. මේක කඩපාඩම් කරනවා ටීචර්ස්ලා. ඒක කඩපාඩම් කරන්න. ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එකක් දුන්නා නම් රියැක්ෂන්ස් ටික ලියුවා නම් ඔයා ගන්න ඔක්සිඩේෂන් එක වෙන්නේ ඇනෝඩ් එකේ. ඔක්සිඩේෂන් එක වෙනවා කියන්නේ ඒක ඉලෙක්ට්‍රෝන ඇකියුමුලේෂන් එක ගොඩක් වෙනවා. ඒ කියන්නේ අනිත් එකට වඩා මේ ඉලෙක්ට්‍රෝන ඇකියුමුලේෂන් එක වැඩි. එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝන නෙගටිව්. එයා නෙගටිව් ටර්මිනල් එක. එයාගෙන් තමයි ඉලෙක්ට්‍රෝන්ස් යන්නේ. ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක අඩු එක්කෙනා. එහෙනම් මෙයාට වඩා ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක අඩු එක්කෙනා ඔක්සිඩේෂන් එක වැඩ රොඩ් එකට වඩා ඉලෙක්ට්‍රෝ පොසිටිව්. එහෙනම් එයා තමයි ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එකේ පොසිටිව් ටර්මිනල් එක. හරිද? කැතෝඩ් එකේ තමයි රිඩක්ෂන් එක වෙන්නේ. රිඩක්ෂන් එක වෙන ටර්මිනල් එක තමයි ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එක පොසිටිව් ටර්මිනල් එක. ඇනෝඩ් එකේ තමයි ඔක්සිඩේෂන් වෙන්නේ. ඔක්සිඩේෂන් වෙන ටර්මිනල් එක තමයි ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එක නෙගටිව් ටර්මිනල් එක. කතාව තේරෙනවද? ඔව් සර්. කතාව තේරෙනවද? ඔව් සර්. right. හරි. යන් ඉස්සරහට. As a result, the anode becomes the negative terminal of the cell, while cathode becomes the positive terminal of the cell. දෙපාරක් highlight කරන්න. කොලේ ඉරා ගන්න එපා. highlight කරගන්න ටිකක් highlightම වෙන විදිහට ඒකට කරන්න. ඒක ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එක ඇනෝඩ් එක කියන්නේ නෙගටිව් ටර්මිනල් එක. ඒක තමයි ඔක්සිඩේෂන් එක වෙන්නේ. කැතෝඩ් එක කියන්නේ පොසිටිව් ටර්මිනල්.
terminal එක reduction එක. කොහේ ගියත් anode එකේ oxidation cathode එකේ reduction. electrochemical cell එකේ anode එක negative terminal එක cathode එක positive. Right, now one. Electrons flow from the negative terminal to the positive terminal, but the convectional current flows from the positive terminal to the negative terminal. ඒක අපි ගන්නවානේ electrons flow මොනම circuit එකක electron flow එක තියෙන negative terminal to positive terminal current flow එක තියෙන positive terminal. Right. Right. අපි ළඟට දැන් උඩ කතා කරපු එකේ anodic reaction එක. පටකාල ලියන දැන් මගින් අහන ඉඳන් anodic reaction එක කියන්නේ. මොකක්ද anodic reaction එක? anodic reaction එක කියන්නේ oxidation reaction එක. මොකක්ද reaction එක? zinc තිබ්බා solid reaction දැන් ටක්ටක ඔයා ලියන්නේ දැන් මම ලියන නම් බලන්න දෙපා ඔයා ලියන්න. zinc තිබ්බා solid එකක් විදිහට එයා මොනවද zinc 2 + 8 plus මොනවා කරනවද? electrons දෙකක් එළියට දෙනවා. oxidation numbers දාන්න මෙයා 0 මෙයා +2 වෙලා දැන් මේ reaction එක මොකක්ද? oxidation reaction එක. oxidation reaction එක. හරි. cathodic reaction එකක් බලන්න. cathodic reaction එක මොනවද? H+ දෙකක් P+ solution එකේ ඔය H+ දෙක copper electrode එක ළඟ ගිහලා electrons දෙකක් accept කරා. හස්සේ hydrogen gas එක ඇදුවා. ඔතන බලන්න මෙතන plus sign එකක් තියෙන්නේ. මෙතන hydrogen ගිහලා තියෙනවා 0 oxidation number එකට. එහෙනම් මෙතන වෙලා තියෙන්නේ reduction එකක්. right? මෙතන වෙන්නේ reduction එකක්. ඔතන මේ reduction එකක්. එහෙනම් මෙතන ලියන්න reduction එකක්. වෙන්නේ වෙන equation එක මොකක්ද කියලා දැනගන්න සිටීම අනිවාර්යයි. reduction එකක් oxidation එකක් වෙන්නේ කියලා දැනගන්න සිටීම අනිවාර්යයි. නැත්තම් සාමාන්‍යයෙන් වෙනවා වෙන්නේ කියලා. දැන් ඔකට activity series එක කොහොමද? දැන් දැනටමත් ඕනෝනේ. right activity series එක කටපාඩම් කරගන්න. ඒකයි උතන් දාලා තියෙන්නේ. අපි activity series එක ඔයා කටපාඩම් කරගෙන එකී කියලා හිතනවා grade 10 එකේ. මතක ගන්න ඉතින් කටපාඩම් කරගන්න ඕන දාලා තියෙන්නේ. මොකද activity series එක දෙන්නේ නැහැ මම electrochemistry ප්‍රශ්න දෙන්න. activity series එක දන්නා නම් විතරයි අපි ගණන් කරන්න ඕනේ. නැත්නම් අරම right. හරි. අපි ඉස්සරහට ඕකේ වෙන දෙයක් තියෙනවා. ඔව් හරි. දැන් පුතේ ලියන්න තියෙන්නේ මේ එන පට්ටන්තරයක් නේ. right. මේ ඔන්න කොහොම කරනවා නෝක. Okay. ලියන්න. අහන ප්‍රශ්නයක් why does the electron move from the positive strip to the copper strip? Sorry, why does the electron move from the zinc strip to the copper strip? ලියමු පටගාලා ලියමු. right. ලියාගන්න. electron zinc strip එකේ ඉඳලා copper strip එකට යන්න හේතුවක්. right. යන්න හේතුව කියන්න බෑ ඉතින් උදාහරණයක් අපිට මෙහෙම ලියන්න. Since zinc is more reactive than copper. මම මේක ලියන්නේ එකපාර ලියාගන්න. Since zinc is more reactive than copper, oxidation occurs at the zinc. Oxidation occurs at the zinc rod. Oxidation occurs at the zinc rod. Full stop. Ruler paper. During oxidation, zinc atoms ionizes into zinc 2+ ions. Zinc atoms ionizes into zinc 2+ 8+ ions and jump into the solution. Jump into the H2SO4 solution. Now jump into the solution here. Jumps into the solution. While leaving electrons on the zinc rod. While leaning. Oh, leaving. While leaving electrons on the zinc rod. Due to this, accumulation of electrons occur
at the zinc rod. Due to this accumulation of electrons occurs at the zinc rod. And as a result, electron density of zinc rod increases. And as a result, electron density of zinc rod increases. And as a result, electron density of zinc rod increases. Sir, due to this ඉඳන් කියන්න පුළුවන්ද? Hari. Due to this, accumulation of electrons occurs at the zinc rod. Due to this, accumulation of electrons occur at the zinc rod. Due to this, accumulation of electrons occur at the zinc rod. As a result, So accumulation of electrons occur at the zinc rod. එකපාර ලියන්න. කැටයන් ඕනේ ටක් ගාලා ලියන්න. Due to this, accumulation of electrons occurs at the zinc rod. Due to this, as a result, electron density of zinc rod increases than the electron density of copper. As a result, electron density of zinc increases than the electron density of copper. As a result, electron density of zinc increases than the electron density of copper. As a result, electron density of zinc increases than the electron density of copper. This creates electron density gradient. This creates electron density gradient between zinc and copper rods. This creates electron density gradient between zinc and copper rods. This creates electron density gradient between zinc and copper rods. Gradient. This create electron density gradient between zinc and copper rods. Across this gradient, electrons from the zinc rod, across this gradient, electrons from the zinc rod, flows towards the copper rod, electrons from the zinc rod flow towards the copper rod. Across this gradient, electrons from the zinc rod flow towards the copper rod through the external circuit. Or external wire through the external circuit. Electrons flow and open. Right. Why does the zinc strip is considered as the negative terminal and the copper strip as the positive terminal? Due to accumulation of electrons on the zinc rod, as a result of oxidation of zinc, due to accumulation of electrons on zinc rod,
as a result of oxidation of zinc, as a result of oxidation of zinc, the electron density of zinc increases. The electron density of zinc increases due to accumulation of electrons on zinc rod, due to oxidation of zinc. The electron density of zinc rod increases. And zinc rod becomes more electronegative than the copper rod. Zinc rod becomes more electronegative than the copper rod. Next point. Therefore, zinc is considered to be the negative term. Therefore, zinc is considered to be the negative term. Copper rod is more electropositive than negativity කාඩුයි. Negativity කාඩුයි කාට වඩාද? Zinc rod එකට වඩා negativity කාඩුයි. Copper rod is more electropositive than the zinc rod. Therefore, it is considered as the positive term. Therefore, it is considered as the positive term. හරි ළමයි. ඊළඟට අනිත් ඉලෙක්ට්‍රිකල් සෙල් එක. බලන්න. අන්තිමට කියපු පොඩ්ඩක් ආයි කියන්න. Therefore, copper rod is considered as the positive terminal. Therefore, copper rod is considered as positive terminal. හරි. දැන් අපිට තව ඉලෙක්ට්‍රිකල් සෙල් එකක්. හරි. Electrochemical cell with iron strip and copper strip with dielectric acid. Hurry. What is the anode? Then anode देखने वाला था oxidation के बारे में term लिखा है. ताकि क्या? What is the anode? क्या है लिखो? Oxidation के बारे में लिखा है. हाँ. Oxidation के बारे में लिखा है. ताकि क्या? iron strip. Oh, को high connector लिखो. Iron strip. Iron strip पे oxidation के बारे में क्या है? More reactive than copper. And the metals in the metal rods देखिए more reactive iron strip better, right? Activity से routine में आए. रियल प्लस क्या था? इसलिए oxidation should take place on anode. Oxidation should take place on anode. जब एक ना कॉलेज स्टेटमेंट. Oxidation should take place on anode. Since Fe is more reactive than copper, since iron is more reactive than copper, iron Fe gets oxidized here. Fe gets oxidized here. Therefore, iron is the anode. හරි ලියමු. අපිට මෙහෙම ලියන්න. ඉස්සලා පළවෙනි point එක oxidation should take place on anode. What is the anode of this cell? ඉස්සලා oxidation should take place on anode. ඊට පස්සේ ලියන්න. Since iron is more reactive than copper, Observation එකද? නැත්තම් ඉතින් මොකේද බං? ඒක දැන් අහන්න කියන්නේ ලියලත් නැත්නම්. Right. Since iron is more reactive than copper,
iron gets oxidized. ඊට පස්සේ therefore iron is the anode. දැන් අපි ඕක ලියන්න ඕනේ හැමදාම. ඉස්සලා anode එක හොයාගන්නත් එක ආගියුමන්ට් එකලා හොයාගන්න බලන්න metals දෙකෙන් anode එකේ oxidation එක. oxidation එක වෙන්නේ least reactive metal එක නෙවෙයි most reactive metal එක. හරි. බලමු copper iron බලුවා. iron තමයි most reactive metal එක. එහෙනම් oxidation එක වෙන්නේ 18. එහෙනම් ඒක තමයි anode එක. right. ලියමු observation. observation එකේ දෙලෙක් පුතේ ලියන්නේ අයින් මට ඔයා කොහොමද ප්‍රශ්නත් එක්ක. What is the anode of this cell කියලා අපි පටන් ගත්තේ. ඊතර ලියන්නේ මේක. තේරෙනවද? ඔව් එතන තමයි ලියලා තිබ්බේ. ඊළඟ හරියයි. දැන් ආයෙත් මොකද බලන්න. right. මට තේරෙන්නේ නැහැ බං. ඔබ බැලුවට පස්සේ මොනවා අහයිද කියලා කියලානේ. ඒවා මං පස්සේ කියන්නම්. ප්‍රශ්න අසමින් ඉගෙන ගන්න උත්තරේ. හොඳයි. right. ලියන්න observations. හොඳ වෙලාවට තාම තනියෙන් right. මොකද්ද? right observations. ලියන්න. අනිවාර්යෙන් iron rod එක නම් මෙතන තියෙන anode එක එයා oxidation වෙනවා. එහෙනම් iron rod එක dissolve වෙනවා. එහෙනම් iron gets corroded. Iron gets corroded. Bracket එකක් දාලා ලියන්න. Iron gets corroded කියලා ලියලා bracket එකක් දාලා ලියන්න. Since iron atom ionizes, iron atoms, iron කියන්නේ IRO වෙන්නේ එහෙම නැත්නම් Fe atoms. Since Fe atoms ionizes and jumps into the solution as Fe2 plus aqueous. Since iron atoms I believe iron atoms oxidize, iron gets oxidizes, the iron gets corroded everyone. Since iron atoms ionizes and jumps into the solution as Fe2 plus aqueous ions. ඔය හින්දා තමයි corrosion කියන්නේ iron rod එක. දැන් බලන්න iron rod එකේ hydrogen වලට දෙන්නේ නැහැ කියලා electrons. එහෙනම් කවුද hydrogen වලට electrons දෙන්නේ? එහා පැත්තට ගමන එහෙනම් ලියන්න. අපි දන්නවා දැන් evolve වෙන gas එක. ලියන්න. Hydrogen gas liberates and copper electron. Hydrogen gas liberates and copper electron. දැන් මම මුකුත් කරන්නේ අගොල්ලෝ තනියෙන් වැඩි කරා. විනාඩිය අතර සමතර කාලයක් අයිනික් ඉක්වේෂන් එක බැලන්ස් කරන්න. විනාඩියකින්. ඒකේ ප්ලස් පොයින්ට් එක රිපීට් කරන්න. මොකද නංගි? සර් ඔබ්සර්වේෂන්ස් වල ෆස්ට් එක. ඔබ්සර්වේෂන් එකේ පළවෙනි එක iron rod corrodes. Iron rod corrodes. Iron rod එක corrode වෙන්නේ. Since Fe atoms ionizes and jumps into the solution as Fe2 plus aqueous ions. පළවෙනි observation එක iron rod corrodes. ඉතින් යා anode එකනේ oxidation එක වෙන්නේ නැහැ. ඒක ඇයි එහෙම corrode වෙන්නේ? Since iron atoms oxidizes and jumps into the solution as Fe2 plus aqueous ions. Yes. හරි. ලියහල්ලා ඉක්මනට දැන්. සටස් ගාව ලියන්න. ඔයාලා ලියන්න දෙන්නේ. දැන් ඔයගොල්ලෝ තනියම ලියන්න පුළුවන් වෙන්නේ. දැන් මම අතපොත ගන්න ඕනේ නම් මගේ පාර්ට් එක කරලා ඉවරයි ඉලෙක්ට්‍රොනිකල් සෙල්ස් වලට කරන්න කියලා උඩරින් පාර්ට් එක මම කරලා ඉවරයි දැන්. Anodic reaction එක ලියන්න, cathodic reaction එක ලියන්න, half-fine equations එක balance කරලා වැඩි හවර කරන්න. මොකද anodic reaction එක? observation එකේ second point එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? Observation එකේ second point එක hydrogen gas evolves at the copper electrode. Thank you, sir. right මොකද වෙන්නේ Fe solid එක Fe2 plus විදිහට තමයි ionize වෙන්න දාරෝනි මේ උඹලට එකක් අවුලක් තිබ්බද දන්නේ Fe2 plus විදිහට තමයි ionize වෙන්නේ 2 electrons. ඒතර මේක තමයි පළවෙනි මේක මොකක්ද reaction එක කියා ගන්න
මෙයා ඔක්සිඩේෂන් එක. ඇයි ඔක්සිඩේෂන් එක කියලා මම කියන්නේ? හොඳට බලන්න. මෙතන ඔක්සිඩේෂන් නම්බර් එක අයන් ඇටම්ස් 100කට ඉන්නවා නම් ඊළඟ ඔක්සිඩේෂන් නම්බර වගේ. මෙතන අයන් 2+ වෙලා. ඒ කියන්නේ මෙතන ඔක්සිඩේෂන් රියැක්ෂන් එකක් වෙලා තියෙනවා. ඕකත් අනිවාර්යයෙන්ම මාක් කරගන්න යුතු ඉක්වැන්ට් වලින් හරි මාක් කරගන්න. හරිද? කැතෝඩික් රියැක්ෂන් එක මොකද්ද? ඔය සොලියුෂන් එකේ දැන් Fe2+ ions තියෙනවා සල්ෆියුරික් ඇසිඩ් ඩිසෝසියේට් වෙච්ච H+ ions තියෙනවා. කාටද ගිහිල්ලා කොපර් ඉලෙක්ට්‍රෝන එකකින් ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල ගන්න පුළුවන්? අයන් ඇටම්ස් වලටද එහෙමත් නැත්නම් හයිඩ්‍රජන් ඇටම්ස් වලට? කියන්න තමයි. අයන් ප්ලස් අයන් Fe2+ ions වලටද නැත්නම් හයිඩ්‍රජන් ප්ලස් ions වලටද කොපර් ඉලෙක්ට්‍රෝන එකකින් ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල ගන්න පුළුවන්? හයිඩ්‍රජන්. ඔව්. දැන් ඔකේ කතාව මතක තියෙනවද? අයන් එක මොකද වෙන්නේ? ඔක්සිඩයිස්. ඔක්සිඩයිස් වෙනවා කියන්නේ අයන් ඇටම්ස් Fe2+ වල ෆයිනල් සොලියුෂන්. එතකොට අයන් ඉලෙක්ට්‍රෝඩ් එකේ ඉලෙක්ට්‍රෝන්ස් තිය තමයි පනින්නේ. ඔය තියලා ඉලෙක්ට්‍රෝන්ස් එක්ස්ටර්නල් කන්ඩක්ට් එක දිගේ යනවා කොපර් එකට. කොපර් එකෙන් තමයි දැන් කවුරු හරි ප්ලස් අයන් එකක් ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල ගන්නවා. දැන් කොපර් එකට ඉලෙක්ට්‍රෝන් යනවා. කොපර් එකකින් ඉලෙක්ට්‍රෝන්ස් ඉල්ල ගන්න ඕනේ නම් solution එකේ plus ions යන දෙකක් තියෙනවා මොනවද? Fe2+ ions උයි H+ ions උයි. ඉතින් දෙන්නගේ least reactive plus ion එකෙන් electrons ඉල්ල ගන්න. කවුද least reactive plus ion එක? ion Fe2+ නෑ H+ ions. එහෙනම් H+ ions couples යනවා copper electrode එක ගාවට. ඔන්න 2H+ couple එකක් ගිහිල්ලා ඉල්ල ගන්නවා copper electrode electrons දෙකක් ඊළඟට hydrogen gas හදනවා. ඕක තමයි අපේ දෙවෙනි ඉක්වේෂන් එක. ඕක බලුවොත් ඔයාලට පේනවා මෙතන ඉන්නේ ප්ලස් charge එකක් එක්ක හයිඩ්‍රජන් මෙතන ගියා 0 වෙලා. මෙතන ගියා 0 වෙලා එතන මේ රිඩක්ෂන් එකක් වෙනවා රිඩක්ෂන් එකක් වෙනවා. එහෙනම් මේක රිඩක්ෂන්. දැන් ඔයාලට පහළට දෙයක් කරන්න නැහැ ඉක්වේෂන් 1 and 2 ඇඩ් කරන්න ඕනේ. right ඉක්වේෂන් 1 and 2 ඇඩ් කරන්න ඕනේ. right 1 and 2 ඇඩ් කරපුවාම මෙහෙම වෙනවා. right 1 + 2 කරන්න 1 + 2 කරලා 1 එකේ මොනවද තියෙන්නේ වම් අත පැත්තේ Fe solid එක තියෙනවා ඊට පස්සේ වම් අත පැත්තේ 2 එකේ තියෙනවා 2H+ equals ions වම් අත පැත්තේ 2 එකේ ආයි electrons දෙකක් තියෙනවා දැන් right side එකේ වල යන්න පළවෙනි equation එකේ right side එකේ 2+ ion එකක් තියෙනවා Fe2+ ion එකක් electrons දෙකක් තියෙනවා ආයි second equation එකේ දකුණු අත පැත්තේ hydrogen gas එතකොට මේ electrons දෙකට මේ electrons දෙකට කොහේකි අන්තිමට ඉතුරු වෙන්නේ මොනවද final line equation එකේ Fe solid plus 2H plus 8+ ions. यहाँ पर तीना Fe2 plus 8+ ions plus hydrogen gas. और ना equation. ओके लिया का करना चाहिए मतलब पकड़ेगा आप संग. कड़े कोड़ा देंगा आप योग करना. सारे. लम्बा एक मैजिक में कोई वाला कराने वो बोल. right මම කරන්නේ ඔයගොල්ලන්ට ඔක ගයිඩ් කරන එක විතරයි right ඔයාගේ මොලේ ඔයා ඉස්සන්න ඕනේ ඔයාගේ මොලෙන් ඔයා තීරු ගන්න ඕන ඔයා ඇනලයිස් කරන්න ඕන එතකොට ඔයාට මේක පුළුවන් ඉන්න එපා අයියෝ මමන්ට මේක සර්ලි කොහොමද එහෙමනම් ඉන්න එපා කියන්න හම්බෙන්නේ මලාට ලියන්න හම්බෙන්නේ නැහැ හරිද මලාට ලියන්න හම්බෙන්නේ right හරි දැන් මම කලින් දැන් සකස් කරලා දැන් බලන්න මම හැමතිස්සෙම කියන කතාවක් okay ප්‍රශ්නෙට යන්නේ විනාඩිය MCQ එක. පොඩි මම දැන් ගන්න පුළුවන් විනාඩියක MCQ එක. සෙකන්ඩ් පාර්ට් එකේ විනාඩියේ ප්‍රශ්නේ ළමයි අපි පැය දැන් බලමු පැය දෙකක් ඉගෙනගෙන මේ තත්පර දෙකෙන් තුනෙන් ඔයා මේක ලියන්න. ඔයාට මේක ඉගෙන ගන්න පැය දෙකක් මම කියලා දුන්නා. right? එතකොට ළමයි ඕගොල්ලෝ සෑහෙන දක්ෂයි. ඕගොල්ලෝ සෑහෙන හොඳ ළමයි. හේතුව අවුරුදු ගණන් ඉගෙන ගත්තේ ඔයගොල්ලෝ ඔළුවේ තියාගෙන ප්‍රොසෙස් කරලා විනාඩිය දෙකකින් ඒවා උත්තර වලට කන්වර්ට් කරලා ඒගොල්ලෝ දාන ඔක්කොම මේ කුටප්පර වලට උත්තර හොයලා උත්තරෙත් ගහලා එනවා පේපර් එකට. right? ඉතින් ඒ තරම් නොලෙජ් එකක් තියෙන මිනිස්සෙක් ඔයා. right? ඉතින් ඒක නිකන් අපිට විනාශ කරගන්න එපා. right? කම්මැලිකමට ඉන්න එපා. කම්මැලිකම තමයි අපේ තියෙන කට්ටහද. ඔයාට එහෙම මටත් එහෙම. right? දැන් වැඩි තියෙන්නේ කම්මැලි වුණොත් අර වෙන දේවල් වල ඉන්වර්ස් කරන්න බෑ. ඉතින් ඒ හින්දා කුයිම වෙලාවක කම්මැලි වෙන්න එපා. පීනවනේ ටිකක් ටච් එකේ හරියට හිටපන්. මේක නැති. ඉතින් මේකක් MCQ එකට දාන්න ඕනේ ළමයි. right? අපි මේ පැය දෙකක් ඉගෙන ගන්න එකක් MCQ එකට දානවා. විනාඩියෙන් ඔය ඔක්කොම කරගන්නවා. right? හරි. දැන් එහෙනම් අපි යමු ඊළඟ එකට.
ඊළඟට පුතේ දාලා තියෙනවා zinc strip එකක් එක්ක copper strip එකක් right zinc strip zinc strip එකක් එක්ක දාලා තියෙන මේ iron strip එකක් නේ zinc කුයි iron එකයි දාලා අන්තිමේට electrochemical sensor තියෙන what is the anode how the anode ion anode oxidation should occur on anodes oxidation should occur on anode අපි දන්නවා electrochemical sensor oxidation having highest most reactive material right oxidation should occur on anode කියලා කියන්නේ මේකට තිරක් මල්ලි මේක ලියන්නේ oxidation should occur on anode ලිව්වා ඊට පස්සේ මේකේ ඉඳගත් වෙනවා zinc and iron මට කියන්නේ කවුද most reactive Zinc. එහෙනම් ලියන්න zinc is more reactive than iron therefore zinc oxidizes oxidation එක වෙන්නේ නා ඒක මොකටද? කවුද ඒක නේද තාම ලියන්නේ ඒක කියන්නේ oxidation should occur on anode ඊට පස්සේ මෙතන ලියන්න zinc is more reactive than iron therefore zinc oxidizes sorry චුට්ටක් මම බෝඩ් එකට යන්න බෝඩ් එකට ඉලා ආයෙත් කතා මොකක්ද ටිකක් ස්ටෝරි කතා කරමු මොකද ආයෙව කතා කරන්න නැති ඉන්න right දැන් මොකක්ද තියෙන්නේ ස්පීකර් එකක් තියෙනවා right අපි මෙතන ඉලෙක්ට්‍රොකෙමිකල් සෙල්ස් ඉවරයි ඊට පස්සේ ඉලෙක්ට්‍රොලයිටික් සෙල්ස් එක වෙන එක right ස්පීකර් එකක් තියෙනවා ස්පීකර් එකේ සල්ෆියුරික් ඇසිඩ් තියෙනවා සල්ෆියුරික් ඇසිඩ් ඩිසෝසියේට් කරලා ඉන්න H+8 science වලටයි right 2H+8 science වලටයි SO4 2- science වලටයි හරිද සල්ෆියුරික් ඇසිඩ් ඩිසෝසියේට් කරලා ඉන්න එතකොට මම මෙතන දාලා තියෙනවා rods දෙකක් එකක් zinc rod එකක් ඔන්න zinc අනිත් එක iron rod එකක් අනිත් එක iron rod right iron මේ දෙනා physical connection මේ connect කරලා තියෙනවා කියලා right physical connection එක දාලා physical connection වෙන්නේ නැහැ physical connection එක දාලා තියෙන්නේ right මේ දෙනාගේ most reactive zinc එහෙනම් zinc මොකද වෙන්නේ zinc atoms මෙතනින් find out zinc 2+ එකක් zinc 2+8 science ලා find out පැනලම electrons වල deposit කරනවා තවත් find out zinc atom zinc 2+ එකක් zinc 2+ එකක් find out එතකොට කොහොම වෙන්න zinc එක කොරොන් වෙනවා කොහොම වෙන්න zinc එක කොරොන් වෙනවා right ඔන්න zinc එක කොරොන් වෙනවා right zinc කොරොන් වෙනවා හැබැයි මෙතන electrons accumulate right ඔය ඉලෙක්ට්‍රෝන ඇකියුමේට් කරනවා මෙතන ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක ගොඩක් වැඩි වෙනවා මෙයාට සාපේක්ෂව මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක ගොඩක් වැඩි එහෙනම් මම කන්සිඩර් කරනවා මෙයා තමයි නෙගටිව් ටර්මිනල් මෙයාට සාපේක්ෂව මෙයා ඉලෙක්ට්‍රෝ පොසිටිව් ඉලෙක්ට්‍රෝන්ස් අඩුයි එහෙනම් මම කන්සිඩර් කරනවා මෙයා තමයි පොසිටිව් ටර්මිනල් එහෙනම් නෙගටිව් ටර්මිනල් කියන පොසිටිව් ටර්මිනල් මොනවා යනවද ඉලෙක්ට්‍රෝන්ස් ගිහිල්ලා මෙතන ඉලෙක්ට්‍රෝන්ස් එනකොටම මේ පැත්තේ ඉඳලා ප්ලස් සයින්ස් දෙකක් බලන් ඉනවා ඉලෙක්ට්‍රෝන්ස් ඇක්සෙප්ට් කරා කවුද ප්ලස් සයින්ස් දෙක එකක් H+ සයින්ස් අනිත් එක H2+ සයින්ස් කාටද ඇත්තටම ඉලෙක්ට්‍රෝන්ස් ඇක්සෙප්ට් කරන්න පුළුවන් මෙයා highest reactive ion එක මෙයා least reactive ion තමයි H+ science accept කරන්නේ least reactive ions H+ අරගෙන absorb කරගෙන reduction reaction එක කරලා මෙතනින් hydrogen gas molecule liberate කරනවා right ලියමු දැන් ටගා ලියන්න ඔන්න කතාවයි guys කරා ඔය ස්ටෝරි වල තියෙන්නේ දැන් අනිවාර්ය කියහල්ලව ප්‍රදේශ දවස් එකක් පාර දෙපාරක් බලාගෙන right එතන ඊට පස්සේ වැඩි කොට මේක ඔබ්සර්වේෂන් මෙතන ඔබ්සර්වේෂන් ලියන්න ඕනේ අරකට මුලින්ම ඔබ්සර්වේෂන් මේක ඔබ්සර්වේෂන් ලියන්න දෙනවා අනිත් එක ලියන්න ඔබ්සර්වේෂන් zinc rod corrodes පරගාලිය zinc rod corrodes ඇයි since zinc atom jumps into the solution as zinc 2+ ions zinc rod corrodes since zinc atoms jumps into the solution as zinc 2+ ions පොඩ්ඩක් ආයෙ රිපීට් කරන්න පුළුවන්ද? ඔය quality ලියන්න පුළුවන්ද තන since zinc atoms jumps into the solution as zinc 2+ ions අර ඉතලා ලියු මාතර ඒ වගේ උත්තර හැමතිස්සෙම ලියුවේ ඔක්සිඩේෂන් වෙන රොඩ් එකේ atoms ions ලා solution එකයි. ඒතකොට oxidation එක වෙන්නේ zinc කියන rod එක since zinc atoms jumps into the solution as zinc 2+ ions. හරි.
right ඊට පස්සේ අපි කියවනේ oxidation වෙන එක මේකේ electrons දෙන්න ලෑස්ති නෑ reduction එක වෙන එක hydrogen එක හරිද reduction එක වෙන්නේ iron rod එක ඉතින් අලියන්න hydrogen gas liberates at the iron rod hydrogen gas liberates at the iron rod දැන් ඉතින් ඔයාලා මේක ලියලා ඇති කියලා මම හිතනවා කලින් නේ ඉතුරු ටික ලියලා ඇති කියලා හිතනවා zinc hydrogen gas liberates at the iron rod හරි right නවසානේ right මොකද වෙන්නේ anodic reaction එක වලද zinc ඉන්නවා solid එකක් විදියට එයා zinc 2+ වෙනවා 8+ oxidation numbers බලන්න zinc එකේ 0 වලට එයා 2+ වෙලා ඉතින් oxidize වෙලා oxidation එකක් වෙලා තියෙන්නේ එයා තමයි equation number 1 වෙලා තියෙන්නේ oxidation එකක් හරිද ඊට පස්සේ H+ ions with zinc zinc+ ions with least reactive ion H+ ions එයාට තමයි iron rod එකේ electrons ගන්න පුළුවන් එහෙනම් මොකද වෙන්නේ 2H+ 8+ ions iron rod එක ගාවට ගිහිල්ලා electrons දෙකක් ඉල්ලගෙන hydrogen gas එක වෙනවා ඒක තමයි දෙවෙනි equation එක ඒකේ බලන්න oxidation කොහොමද දාන්නේ කියලා මෙතන 5 ion එකක් තියෙන්නේ මෙතන iron මෙතන 0 right එතන මෙතන දාන්නේ reduction එකක් අනිවාර්යයෙන් දාගන්න එහෙනම් මෙතන reduction එකක් වෙන්නේ සර් ඔව් සර් පළවෙනි රියැක්ෂන් එකේ අර ඉලෙක්ට්‍රෝන්ස් දෙක දැම්මේ නෑනේ sorry sorry මට ගන්න ඕන ඒ ඉලෙක්ට්‍රෝන්ස් එකක් දැම්මම මට ගන්න ඕන අන්නේ පැත්තකින් ඉන්න හරි දැන් මොකද කරන්නේ ඔන්න පළවෙනි එක දෙවෙනි එක ලියලා තියෙන්නේ දැන් ඉතින් එකයි දෙකයි එකතු කරා right පළවෙනි එකේ වම් අත පැත්තේ තියෙනවා zinc solid දෙවෙනි ඉතරයි වම් අත පැත්තේ දෙවෙනි එකේ 2H+ 8% කියලා වම් අත පැත්තේ electrons දෙකක් එක්ක දකුණු අත පැත්තේ තියෙනවා පළවෙනි එකේ zinc 2+8% දකුණු අත පැත්තේ තියෙනවා පළවෙනි electrons එකක් දකුණු අත පැත්තේ දෙවෙනි එකේ H2 gas එකක් මේ electrons දෙකට මේ electrons දෙක කපලා දෙන්න හැකි final equation එක වගේ වෙන්නේ zinc solid plus 2H+ 8+ ions වෙනින් හදනවා Zn2 plus 8+ plus H2 gas පළවෙනි පාර්ට් එක ඉවරයි right හෙට ආයි පහට electrolysis කතා කරනවා දැන් අපිට ඉස්සරහට යන අමාරුයි එයි අමාරු දෙයක් දැන් දන්නවනේ කතාව කරන්නේ right එතකොට අපි හෙට electrolysis කතා කරනවා හරිද electrolysis and electroplating දෙකම කතා කරනවා බදාදා විදිහට ඉවරයි වාස්තවයෙන් ඉවරයි හරිද right එතකොට බලන්නේ මොනවාද biological process lesson එක ready වෙනවා මේ week end එකේ සහ මේ week end එකේ මම දෙන්නවා මේ week end එකේ දෙන්න කියලා මට මේ දවස් ටිකේ තුන කතා කරගන්න පුළුවන් නම් හොඳයි මම උඩරිම try කරනවා හෙට හවස මේ tubes එක institute එකේ තියන්න හරිද හෙට හවස සහ බදාදා හවස බ්‍රහස්පතින්දා අපිට ගොඩක් ගන්න discuss කරන්න පුළුවන් වෙයි මේ උඩදී උටේ පටන් ගත්ත ගමන් පොඩි ඔය එකේ තන ඉස්තම් පුරවන්න තියෙනවා ඒක discussion එකක් ඒක අමාරු ඉන්ට්‍රස්ට් මේ discussion එකක් තියෙන්නේ ඒක පටන් ගන්න හරිද right ඉතින් අතන හැමෝටම ඉලෙක්ට්‍රොනික්ස් පටන් ගත්තා නම් හොඳයි බල කොහොමද වෙන්නේ කියලා බලමු right එහෙනම් බදාදා වෙද්දී මේක ඉවර වෙලා තිබ්බොත් බ්‍රහස්පතින්දා උදේට හැමෝටම ඉලෙක්ට්‍රොනික්ස් පටන් ගන්නවා commonly පටන් අරගෙන ඔයගොල්ලෝ personal class වල ඉලෙක්ට්‍රොනික්ස් කන්ටිනියු කරගෙන යනවා ඉතින් එහා පැත්තේ මේ biological process කරන්නේ හරියට right හරි තමයි මම හිතන්නේ ඉවරයි කට්ටියට යන්න ඕන ස්කෝල් තියෙනවා මේ කේස් තියෙනවා right එක්ස්ප්ලেইন කරනවා අදපු ස්ලයිඩ් එක දෙන්න පුළුවන් එක්ස්ප්ලেইন කරන්න අදපු ස්ලයිඩ්ස් ටික ගන්න විදිහ තමයි නැති